හොඳයි ආයුබෝවන් සියලු දෙනාටම සුබ දවසක් වේවා. අද අපේ පන්ති කට්ටිය අඩුයි. හේතු කාරණා කීපයක් තියෙන නිසා ඔබ දන්නවා මේ වෙනකොට පාසල් වල එන්නත් කරන වැඩසටහන් සිද්ධ වෙනවා. සමහර පාසල් වල මේ වෙනකොට 12 13 ශ්‍රේණි වල දරුවෝ එන්නත් කරමින් තියෙනවා. ඒ නිසා අපි අද උදේ උදාගත්ත පන්තිකුත් අපිට කැන්සල් කරන්න සිද්ධ වුණා. විශාල ශිෂ්‍ය පිරිසක් ඒ සඳහා සහභාගී වෙන නිසා. හොඳයි අපි ඉන්න ප්‍රමාණයත් එක්ක වැඩ කටයුතු ආරම්භ කරමු. කිසි කෙනෙකුට ගැටලුවක් වෙන්නේ නැහැ. අද සම්බන්ධ නොවන අයටත් රෙකෝඩින් එක ඉදිරියේදී ලබා දෙන නිසා කිසි ගැටලුවක් නැහැ. අපි බදාදා දිනේ අපි කතා බහ කරන්නේ භෞතික භූගෝල විද්‍යාව පාඩම් බව ඔබ දන්නවා. අපි පසුගිය දිනේකදී කතා කරලා අවසන් කරලා තියෙන්නේ භෞම පද්ධතිය කියන පාඩම ආරම්භ කරලා පද්ධති පිළිබඳව කතා බහ කරලා පද්ධති වර්ගීකරණයේ අවසානයේ භෞම පද්ධතිය කියන මාතෘකාව නැවත අරන් තියෙනවා. ඒකෙදී අපි භෞම පද්ධතිය කියන මාතෘකාව හැඳින්වීමක් කරලා භෞම පද්ධතියේ සංරචක හතරක් තියෙන බව අපි ලියලා තියෙනවා නේද? ජල ගෝලීය, වායු ගෝලීය, ශිලා ගෝලීය සහ ජෛව ගෝලීය කියලා උපගෝල හතරක් යටතේ තමයි මේ භෞම පද්ධතිය කියන පද්ධතිය නිර්මාණය වෙලා තියෙන්නේ. හොඳයි. එහෙනම් අපි යමු. ඒකෙන් මාතෘකාවට අරන් තියෙන ඔයගොල්ලෝ ශිලා ගෝලීය කියන උපගෝලීය පිළිබඳ මාතෘකාවක් ලියලා තියෙනවා. අපි ඒ ගැන කතා බහ කරමු. හොඳයි. එතකොට ළමයි මේ පෘථිවියේ නිර්මාණ ක්‍රියාවලිය ගැන කතා කරනකොට අපි දන්නවා පෘථිවියට වයස අවුරුදු මිලියන 4600ක් නේද? අදට අවුරුදු මිලියන 4600කට පෙර තමයි පෘථිවිය උපත ලැබලා තියෙන්නේ. එතකොට මේ පෘථිවියේ විශ්වයේ නිර්මාණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විවිධ මතවාද තියෙනවා. ඒ වගේම තමයි පෘථිවියේ නිර්මාණය පිළිබඳවත් විවිධ මතවාද තියෙනවා. බොහෝ අය ප්‍රකාශ කරන්නේ මේ පෘථිවි ග්‍රහය තවම සිසිල් වෙමින් පවතින. එහෙම නැත්නම් නිවෙමින් පවතින ග්‍රහ වස්තුවක් විදියට. ඒ කියන්නේ මේක අතීතයේ තිබුණා කියලා කියන්නේ ද්‍රවමය ස්වභාවය. හිතා ගන්නකෝ උකු පැණි බිඳුවක් එහෙම නැත්නම් ජලයේ බිඳුවක් කියලා. ඒ වගේ තමයි දීර්ඝමය ස්වභාවයෙන් තිබුණා කියලා තමයි කියන්නේ. මේක ක්‍රමානුකූලව සිසිල් වෙනකොට මේ ඝන පෘෂ්ඨයක් මතු පිට නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ පෘථිවිය කියන ග්‍රහ වස්තුව ක්‍රමානුකූලව සිසිල් වෙනකොට විවිධ වායු වර්ග නිදහස් වෙලා තියෙනවා. පිට වෙලා තියෙනවා. විමෝචනය වෙලා තියෙනවා. එතකොට මේ ග්‍රහ වස්තුවේ තියෙන ගුරුත්වාකර්ෂණ බලය මගින් අර පිට වෙච්ච විමෝචනය කරපු වායු වර්ග ටික අභ්‍යවකාශයට ඇදී නොගොස් පෘථිවිය වටාම එකතු වෙලා දෙවෙනි අවස්ථාවේදී වායු ගෝලය හැදෙනවා. එහෙනම් ඔන්න බලන්න පළවෙනි අවස්ථාවේදී අර ද්‍රවමය ස්වභාවයෙන් තිබුණු මේ ග්‍රහ වස්තුව සිසිල් වෙලා සීතල වෙලා ඝන පෘෂ්ඨයක් නිර්මාණය වුණා. ඒක තමයි අපි මේ ශිලා ගෝලය කියන මාතෘකාවේ කතා කරන්නේ. පළමු ශිලා ගෝලය හැදෙනවා. ඊට පස්සේ මුදේ මේ ශිලා ගෝලය නිර්මාණය වෙනකොට නිදහස් වෙච්ච පිට වෙච්ච වායු වර්ග එකතු වෙලා පෘථිවිය වටා වායු පටලයක් හැදලා තිනවා. අපි ඒකට කියනවා වායු ගෝලය. දෙවෙනි අවස්ථාව වායු ගෝලය. ඊළඟට හයිඩ්‍රජන් ඔක්සිජන් වගේ වායු වර්ග මේ වායු ගෝලයේ තියෙනවා. ඒවා සංයෝජනය වෙලා එකතු වෙලා ජල ගෝලයේ තුන්වෙනි අවස්ථාවේ නිර්මාණය වෙනවා. ඒ වගේම තමයි මේ ජල ගෝලයේ වායු ගෝලයේ ශිලා ගෝලයේ කියන උපගෝල තුනම නිර්මාණය වුණාට පස්සේ තමයි පෘථිවියට ඒ වගේම සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහ ලෝක වලට නැති විශේෂිත උපග්‍රහ ලෝක මේ උපගෝලයක් වෙච්ච ජෛව ගෝලයේ කියන උපගෝලය නිර්මාණය වෙන්නේ. එයි අපි දන්නවා ජලය සහ වායුව කියන දෙකම මේ කතා කරන ජෛව ගෝලයේ නිර්මාණය සඳහා පැවැත්ම සඳහා අවශ්‍යයි. ඒ නිසා උපගෝල ඔක්කොම ටික නිර්මාණය වුණාට පස්සේ තමයි අවසානයේ ජෛව ගෝලය නිර්මාණය වෙන්නේ. හොඳයි අපි යමු ශිලා ගෝලය කියන්නේ මොකක්ද කියලා බලන්න. දැන් අපි කිව්වා පෘථිවියේ ඝන උපගෝලය තමයි ශිලා ගෝලය කියලා කියන්නේ. පෘථිවි ග්‍රහය නැත්නම් මේ භෞම පද්ධතියේ තියෙන උපගෝල හතරක් අපි ඉගෙන ගන්න තියෙනවා. වායු ගෝලය, ජෛව ගෝලය, ජල ගෝලය, ශිලා ගෝලය. ඔය උපගෝල හතරෙන් ඝන උපගෝලය තමයි මේ ශිලා ගෝලය කියලා කියන්නේ. එතකොට ළමයි පෘථිවිය පිළිබඳව පෘථිවිය අභ්‍යන්තරය පිළිබඳව විවිධ ක්‍රමවේද ඔස්සේ මේ තොරතුරු දත් එකතු කරලා තියෙනවා. කවුද මේ තොරතුරු දත් එකතු කරන්නේ? භූගර්භ විද්‍යාඥයෝ. පෘථිවිය ඇතුළ පිළිබඳව අධ්‍යයනය කරන හැටි කියන්නේ පුතේ භූගර්භ විද්‍යාඥයෝ. මේ භූගර්භ විද්‍යාඥයෝ මේ දත්ත තොරතුරු එකතු කරන්න විවිධ ක්‍රම පාවිච්චි කරනවා. එකක් තමයි සමහර අය මේ පෘථිවිය අභ්‍යන්තරයේ කැණීම් කරපු වලවල්. නැත්නම් අපි වලට කියනවා මේ මිහි විදුලි. හරි මේ කැණීම් වලවල් නිරීක්ෂණය කළා තොරතුරු දත්ත එකතු කර ගන්නවා. ඒ තොරතුරු දත්ත පාවිච්චි කරනවා පෘථිවි අභ්‍යන්තර අධ්‍යයනයන් සඳහා. අපි ඒවට කියනවා ඍජු සාක්ෂි. පෘථිවි අභ්‍යන්තරයේ සියසින් දැක බලාගෙන ඒ පිළිබඳ දත්ත තොරතුරු එකතු කරනකොට අපි ඒකට කියන්නේ ඍජු සාක්ෂි. හැබැයි ඔබ දන්නවා පෘථිවි අභ්‍යන්තරයේ පිළිබඳ මහා ගැඹුරක් යනකම් මේ හරස්කඩ නිරීක්ෂණය කරන්න බෑ පියවිහි. නේද? අපි දන්නවා යම් සීමාවක් දක්වා යනකම්
නේද? යම් ආකාරයකට ගැඹුර වැඩි වෙනකොට පෘථිවි අභ්‍යන්තරයේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ නිසා යන්න පුළුවන් සීමාව ඉතාලුයි. මතක තියාගන්න මේ පෘථිවි ග්‍රහය ගත්තාම මේ පෘථිවි ග්‍රහයාගේ අරය වෙනවා කිලෝමීටර් 6371ක්. මේ තියෙන්නේ මතු පිට මේ අපි පය ගහලා ඉන්න සීමාව වෙන්න තියෙන්නේ මේ ගෝලාකාර ග්‍රහ වස්තුවේ මැද අපි ඒකට කියනවා පෘථිවි කේන්ද්‍රය. මේ මතු පිට ඉඳලා ළමයි මේ කේන්ද්‍රය දක්වා යනකොට තියෙනවලු ගැඹුර කිලෝමීටර් 6371ක්. හරිද? කිලෝමීටර් 6371ක් ගැඹුරුයි. එතකොට බලන්න දැන් අපි කිව්වනේ පෘථිවි අභ්‍යන්තරයේ ස්වභාවය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව අධ්‍යයනය කරන අය පෘථිවි අභ්‍යන්තරයේ පිළිබඳව තොරතුරු දත් එකතු කරන්නේ එකක් සියසින් බලලා නිරීක්ෂණය කළා නේද? එහෙම බලනවා කිව්වේ මොනවද? කැණීම් වලවල්. මිනිස්සු පොළොව මත හාරපු වලවල් වල පැතිකඩ තමයි නිරීක්ෂණය කරන්නේ. ඔබ දන්නවා මේ අපි මැණික් පොළොවක පය ගහලා ඉන්නේ මේ ප්‍රදේශයේ මැණික් පතල් කර්මාන්තය කරනවා. නේද? තට්ටු ගහලා පොළොවට ඉල්ලම් කැණීම කරනවා. ඊළඟට මිනිරම් පතල් දිනනවා. ලෝකේ රත්රන් නිෂ්පාදනයේ සඳහා හාරගත් වලවල් තියෙනවා. දියමන්ති ආකාර තියෙනවා. නේද? ඒවා තමයි මේ නිරීක්ෂණය කරන්නේ. හැබැයි මතක තියාගන්න පුතේ මේ ආකාර ඔක්කොම කිලෝමීටර් 5කට වඩා අඩු ගැඹුරකට හාරපු ඒවා. නේද? උදාහරණයක් විදිහට ගත්තාම දකුණු ඇමරිකාවේ සහ අප්‍රිකාවේ දකුණු අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ තියෙන රත්රන් ආකාර මේවා උපරිම වශයෙන් කිලෝමීටර් 4.5 විතර ගැඹුරට තමයි හාරලා තියෙන්නේ. ඒතර බලන්න ඔය කියන විදිහට පියවෙහින් දැක බලාගෙන දත්ත තොරතුරු එකතු කරගන්න පුළුවන් ප්‍රමාණය කිලෝමීටර් 5ක් විතරනේ උපරිම. නේද? කිලෝමීටර් 5ක් විතරනේ. ඉතින් මේ බලන්නකෝ. පෘථිවි අභ්‍යන්තරයේ කේන්ද්‍රය දක්වා යනකොට කිලෝමීටර් 6371ක් තියෙනවා. නේද? අපිට ඇත්තටම බලා ගන්න පුළුවන් කිලෝමීටර් 5ක් විතර වෙනකම් විතරයි පියවෙහින් බලන්න පුළුවන්. එහෙනම් මහා විශාල වබසරියක් පියවෙහින් බලන්න බෑ. නේද? පියවෙහින් නිරීක්ෂණය කරන්න පුළුවන් කම නැහැ. එතකොට මේ නොපෙනෙන පියවියසින් දැක බලාගත නොහැකි පෘථිවි අභ්‍යන්තරය පිළිබඳව තොරතුරු එකතු කරන තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි වක්‍ර සාක්ෂි. මිනිස්සු මොකද කරන්නේ? මේ පොළොව මත ඉඳලා කම්පන තරංග යවනවා පොළොව අභ්‍යන්තරයට. පෘථිවි අභ්‍යන්තරයට කම්පන තරංග යවනවා. යවලා ඒ කම්පන තරංග වල ගමනේ වේගයට මොකද වෙන්නේ? ඊළඟට ඒ ගමන් විලාසයට මොකද වෙන්නේ? විසිරලා යනවාද? එහෙම නැත්නම් ඒ කිරණ එකතු වෙලා තීව්‍ර කිරණක් විදිහට යනවාද? අන්නේ විදිහට බලනවා. මේ කම්පන තරංග වල හැසිරීම බලලා පෘථිවි අභ්‍යන්තරය පිළිබඳව දත්ත තොරතුරු එකතු කිරීම තමයි වැඩිපුර සිද්ධ වෙන්නේ. එතකොට අපිට පුළුවන්කම තියෙනවා මේ නොපෙනෙන මහා පෘථිවි අභ්‍යන්තරයේ ස්වභාවය අවබෝධ කරගන්න. එහෙනම් දැන් ඔයගොල්ලන්ට මතක තියාගන්න තියෙන්නේ පෘථිවි අභ්‍යන්තරය පිළිබඳව දත්ත තොරතුරු එකතු කරන ක්‍රම දෙකයි. එකක් ඍජු සාක්ෂි. නේද? ඍජු සාක්ෂි එකතු කරනවා. ඒ කියන්නේ පියවෙහෙන් බලලා එකතු කරගන්න දත්ත. ඊළඟට වක්‍ර සාක්ෂි. නේද? වක්‍ර සාක්ෂි. ඒ කියන්නේ කම්පන තරංග යවලා ඒවායේ ගමන් විලාසයට වේගයට මොකද වෙන්නේ කියලා බලලා දත්ත තොරතුරු එකතු කරනවා. හොඳයි. දැන් මේ දෙකම පාවිච්චි කරලා මොන දත්ත දෙකතු කරන්නේ? භූගර්භය. භූගර්භය පිළිබඳ සාක්ෂි. නේද? භූගර්භය එහෙම නැත්නම් පෘථිවි අභ්‍යන්තරය පිළිබඳ දත්ත තොරතුරු තමයි එකතු කරන්නේ. හරිද? කවුද මේව එකතු කරන්නේ? එකතු කරන්නේ කවුද? භූගර්භ විද්‍යාඥයෝ. හරි මෙන්න මේගොල්ලෝ තමයි මේ දත්ත එකතු කරන්නේ. එකතු කරලා ළමයි මේගොල්ලෝ කියනවා පෘථිවි අභ්‍යන්තරයේ නිර්මාණය වෙලා තියෙනවලු පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන ස්තර තුනකින්. හරි භූගර්භ විද්‍යාඥයෝ කියනවා මේ දත්ත තොරතුරු එකතු කරගෙන ඒගොල්ලෝ කියනවා පැහැදිලිව වෙන් කරන්න පුළුවන් ස්තර තුනකින් පෘථිවි අභ්‍යන්තරය නිර්මාණය වෙලා. උදාහරණයක් විදිහට මෙහෙම කල්පනා කරන්නකෝ. ඔයගොල්ලෝ අලිපේර ගෙඩියක් මේ පරිභෝජනය කරලා ඇතිනේ. නේද? අලිපේර ගෙඩිය දෙකට කැපුවම කොහොමද තියෙන්නේ? මැද්දේ තියෙනවා බීජයක් නේද? ඊට වඩා ඝන කමින් අඩු මදයක් ඊළඟට තියෙනවා. ඊටත් වඩා ඝන කමින් අඩු තුනී ලෙල්ලක් මතු පිටින්ම තියෙනවා. නේද? තියෙනවා. අන්න ඒකෙත් බලන්න ස්තර තුනයි බීජය, මදය, පොත්ත නැත්නම් ලෙල්ල. නේද? ඒ වගේ පෘථිවි අභ්‍යන්තරයේ ප්‍රධාන ස්තර තුනක් හම්බ වෙනවා. ඇතුළෙම තියෙනවා අලිපේර ගෙඩියේ බීජයට සමාන කරන්න පුළුවන් කොටස වගේ පෘථිවි අභ්‍යන්තරයේ තියෙනවා හරය කියලා කොටසක්. හරය කියලා කොටසක්. ඊළඟට පුතේ අර අලිපේර ගෙඩිය මදයට සමාන කරන්න පුළුවන් මැද කොටස වගේම පෘථිවියේ තියෙන මැද කොටසක් අපි ඒකට කියනවා ප්‍රාවරණ කලාපය. ඔන්න දැන් දෙකක් හම්බුණා. අස්සෙම තියෙන්නේ හරය ඊට එළියෙන් තියෙනවා ප්‍රාවරණය. අර අලිපේර ගෙඩියේ උඩින්ම තිබුණේ තුනී ලෙල්ලනේ. නේද? තුනී පොත්තනේ. අන්නේ තුනී පොත්ත වගේ පෘථිවියේ තියෙනවා මතු පිටම විහිදිලා ගිය තුනී පොත්තක්. අපි ඒකට කියනවා පෘථිවි කබල. එහෙනම් මේ භූගර්භ විද්‍යාඥයෝ කියනවා පෘථිවි අභ්‍යන්තරයේ පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් ස්තර තුනයි. කවුද ඒ ස්තර තුන?
එක්කෙනෙක් පෘථිවි කබොල්ල. පෘථිවි කබොල්ල. ඊට යටින් ඉන්නවලු අර අලිපෙරගෙඩිය මැදට සමාන කරන්න පුළුවන් වගේ එක්කෙනා කවුද? ප්‍රාවරණය. නේද? ප්‍රාවරණය. ඊළඟට ඒ ඔක්කොම පහු කරගෙන ගිහලා අභ්‍යන්තරයට ගිහින් බලනකොට හම්බෙනවලු මෙන්න මෙහෙම කෙනෙක්. එයාට කියන්නේ හරය. එහෙනම් ඔන්න බලන්න පෘථිවි අභ්‍යන්තරය පිළිබඳව අධ්‍යයනය කරන භූගර්භ විද්‍යාඥයෝ කියන්නේ පෘථිවි අභ්‍යන්තරය පැහැදිලිව වෙන් කර හඳුනා ගන්න පුළුවන් ගෝලාකාර ස්තර තුනකින් නිර්මාණය වෙලා. තේරුණාද? ඔය පෘථිවි අභ්‍යන්තරයේ සැකස්ම තමයි ඔය. හැබැයි අපි කතා කරන්නේ මොකද්ද දැන් මේ ශිලාගෝලය ගැන. නේද? අපි පළමුව කිව්වා භෞම පද්ධතියේ තියෙන ඝන උපගෝලය තමයි ශිලාගෝලය. ශිලාගෝලය. දැන් අපි කිව්වා මේ ශිලාගෝලය කියන ඝන පෘෂ්ඨය පිළිබඳව ඝන උපගෝලය පිළිබඳව දත්තතොරතුරු එකතු කරන්නේ භූගර්භ විද්‍යාඥයෝ විසින්. ඒතර ඒගොල්ලෝ ඍජු සහ වක්‍ර කියන සාක්ෂි වර්ග දෙකක් ඔස්සේ අනාවරණය කර ගන්නා කරුණෝනෝ කියනවා කබල ප්‍රාවරණයේ හරය කියලා ස්තර තුනකින් පෘථිවි අභ්‍යන්තරේ සකස් වෙලා තියෙනවා. පෘථිවි අභ්‍යන්තරේ. හැබැයි මේ සම්පූර්ණ පෘථිවි අභ්‍යන්තරයම ශිලාගෝලයට අයිතිද? ශිලාගෝලයට අයිතිද? නෑ. මතක තියාගන්න කබල ප්‍රාවරණයේ හරය කියලා කියන්නේ පෘථිවියේ සමස්ත සැකස්ම. ඒ සමස්ත සැකස්මට අපි අභ්‍යන්තර ව්‍යුහය කියලා කියනවා මිසක් ශිලාගෝලය කියන්නේ නෑ. ශිලාගෝලය කියලා කියන්නේ පුතේ මේ කියන කොටස් වලින් යම් සීමාවක් වෙනකම් විතරයි. යම් සීමාවක් වෙනකම් විතරයි. ඒක අපි පස්සේ ඉගෙන ගමු. හරි? මොකද්ද මේ සීමාව කියන එක පස්සේ හඳුනා ගමු. අපි පොඩි හැඳින්වීමක් ලියලෙමු. මේ දක්වා කතා කරපු දේවල් පිළිබඳව. ලියන්න. භෞම පද්ධතියේ උපගෝලවල භෞම පද්ධතියේ උපගෝලවල භෞම පද්ධතියේ උපගෝලවල නිර්මාණ ක්‍රියාවලියේ අනුපිළිවෙල පිළිබඳව සලකා බලන විට අනුපිළිවෙල පිළිබඳව සලකා බලන විට පළමුව ශිලාගෝලයත් දෙවනුව වායුගෝලයත් තෙවනුව ජල ගෝලයක් අවසානයේ ජෛව ගෝලයක් නිර්මාණය වී තිබේ. මෙම උපගෝල අතරින් ශිලාගෝලය ඝන උපගෝලයක් ලෙස සැලකේ. ශිලාගෝලය ඝන උපගෝලයක් ලෙස සැලකේ. හොඳයි පුතේ අලුතෙදකට එන්න ශිලාගෝලය සහ පෘථිවි අභ්‍යන්තරය පිළිබඳව භූගර්භ විද්‍යාවෙන් මෙන්න ලියලා තියෙනවා භූගර්භ විද්‍යාවෙන් අධ්‍යයනය කිරීම සිදුවේ. ශිලාගෝලය හා පෘථිවි අභ්‍යන්තර ව්‍යුහය පිළිබඳව භූගර්භ විද්‍යාවෙන් අධ්‍යයනය කිරීම සිදුවේ. භූගර්භ විද්‍යාඥයින්
නොපෙනෙන පෘථිවි අභ්‍යන්තරය හා නොපෙනෙන පෘථිවි අභ්‍යන්තරය හා නොපෙනෙන පෘථිවි අභ්‍යන්තරය හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව අධ්‍යයනය කිරීමේදී කමාවක් දාලා පුතේ පළවෙනි තරු ලකුණ ඍජු සාක්ෂි හා දෙවෙනි තරු ලකුණ වක්‍ර සාක්ෂි වශයෙන් ඍජු සාක්ෂි හා වක්‍ර සාක්ෂි වශයෙන් साक्षी वर्ग දෙකක් ඔස්සේ ඍජු කරුණු විමසීම සිදුවේ නැත්නම් කරුණු විමසීම සිදු කරයි නැත්නම් දත්ත හා තොරතුරු එකතු කරයි साक्षी वर्ग දෙකක් ඔස්සේ දත්ත හා තොරතුරු එකතු කරයි නැත්නම් කරුණු විමසීම සිදු කරයි පෘථිවි අභ්‍යන්තරයේ සැකැස්ම පිළිබඳව පියවියසින් නිරීක්ෂණය කොට දත්ත හා තොරතුරු එක්රැස් කරන විට ඒවා ඍජු සාක්ෂි නමින් හැඳින්වේ දැන් මේකෙදි මොනවද බලනවා කිව්වේ ඍජු සාක්ෂි කියලා කියන්නේ එහින් බලලා දැක බලාගෙන අධ්‍යයනය කරන දේවල් නේද එකතු කරගන්න දත්ත තොරතුරු වලට තමයි කියන්නේ ඍජු සාක්ෂි කියලා. ඒකෙදි මොනවද බලනවා කිව්වේ මේ පෘථිවි තලයේ මතු පිට මිනිස්සු නිර්මාණය කරපු කැණීම් වලවල් නේද විවිධ කාර්යයන් සඳහා මේ භූමිය කැණීම් කරනවා මැණික් කිල්ලම් ටික ගන්න මිනිරන් ටික ගන්න රත්තරන් ටික ලබා ගන්න ඊළඟට දියමන්ත ටික හාර ගන්න නේද එහෙම කැණීම් කටයුතු කරනවා මෙන්න මේවා තමයි අපි නිරීක්ෂණය කරනවා කියලා කියන්නේ නේද අපි කැණීම් වලවල් කියලා කියනවා නැත්නම් අපි කියනවා මිහි විදුම් මේ පෘථිවි තලයේ මතු පිට ග්‍රිල් කරපු දෙයක් නේද හාරපු දෙයක් අපි ඒවට කියන්නේ මිහි විදුම් අපි උදාහරණ කියමු ඒකට මෙහෙම ලියන්න මෙහිදී පෘථිවි තලයේ මත නිර්මාණය කරන ලද කැණීම් වලවල් වේග වැඩි කියලා කියනවා මම හිමින් කියන්න මෙහිදී පෘථිවි තලයේ මත නිර්මාණය කරන ලද කැණීම් වලවල් හෙවත් මිහි විදුම් මෙන්න වචනේ තියෙනවා කැණීම් වලවල් හෙවත් මිහි විදුම් නිරීක්ෂණය කිරීම සිදුවේ කැණීම් වලවල් හෙවත් මිහි විදුම් නිරීක්ෂණය කිරීම සිදුවේ මැණික් පතල් මිනිරන් පතල් රන් ආකර
රන් ආකර දියමන්ති ආකර දියමන්ති ආකර සහ විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා නිර්මාණය කරන ලද සහ විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා නිර්මාණය කරන ලද විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා නිර්මාණය කරන ලද මිහිවිදුම් මෙහිදී නිරීක්ෂණය කරයි. මිහිවිදුම් මෙහිදී නිරීක්ෂණය කරයි. මිහිවිදුම් මෙහිදී නිරීක්ෂණය කරයි. හරි අපි එහෙම තැන් දෙකක් විතර උදාහරණ ලියමුද? එහෙම තැන් දෙකක් විතර අපි උදාහරණ ලියමු. එකක් තමයි අප්‍රිකාවේ තියෙනවා පුතේ මේ කෝලා රන්නාකර කියලා රත්තරන් ආකාරයක්. හරි මේක තියෙන්නේ අප්‍රිකාවේ මේ මයිසූර් කියන ප්‍රදේශයේ. පරිප්පු වර්ගයකුත් තියෙනවානේ මයිසූර් කියලා නේද? ඒවා නෙමෙයි හොඳේ. අප්‍රිකාවේ ප්‍රදේශයක් තියෙනවා මයිසූර් කියලා නමින් හඳුන්වන. අන්න ඒ ප්‍රදේශයේ තියෙන කෝලා කියලා රන්නාකරයක්. නම තමයි කෝලා. හරි අන්න ඒක අපිට ගන්න පුළුවන් කිලෝමීටර් 4ක් විතර ගැඹුරු ඒවල ආකාරය. හරි ඒක ගන්න පුළුවන්. එහෙනම් අපි ලියමු අප්‍රිකාවේ මයිසූර් ප්‍රදේශයේ පිහිටි උදාහරණ අංක 1 අප්‍රිකාවේ මයිසූර් ප්‍රදේශයේ පිහිටි නැත්නම් මයිසූර් වල පිහිටි කෝලා රන් ආකාරය කෝලා රන් ආකාරය ඊළඟට ළමයි දෙවනි උදාහරණය දකුණු ඇමරිකාවේ මේ කලින් කිව්වේ අප්‍රිකාවේ කියලානේ දකුණු ඇමරිකාවේ ටියුටෝනා ව්‍යාපෘතිය දකුණු ඇමරිකාවේ ටියුටෝනා ව්‍යාපෘතිය එකක් කිලෝමීටර් 4.5ක් විතර ගැඹුරුයි හරි දකුණු ඇමරිකාවේ ටියුටෝනා ව්‍යාපෘතිය හරි ඊළඟට පුතේ තවත් එකක් තියෙනවා දකුණු ඇමරිකාවේම තමයි ඒකට කියනවා මොහොල් ව්‍යාපෘතිය දකුණු ඇමරිකාවේ මොහොල් ව්‍යාපෘතිය දකුණු ඇමරිකාවේ මොහොල් ව්‍යාපෘතිය කියලා තියෙන්නේ හොඳයි දැන් ඔන්න කියන තුන ඔය කියපු උදාහරණ තුන දිහා බැලුවාම අපිට තේරෙනවා මේ ඍජු නිරීක්ෂණ කියලා කියන්නේ ඍජු සාක්ෂි කියලා කියන්නේ ඇත්තටම මේ පියවෙහෙන් බලලා පොළව ඇතුලේ කොහොමද කියලා බැලුවානම් බලලා එකතු කරගත්තා නම් තත්ත්වතතුරු අපි ඒවට කියන ඍජු සාක්ෂි. ඕක බලන්න පුළුවන් සීමිත ප්‍රමාණයෙන් දැන් කිව්වනේ ඔක්කොම ගැඹුරටම හරලා තියෙන ඒවත් කිලෝමීටර් 4.5ක් විතර තියෙන්නේ. දල වශයෙන් කිව්වොත් පෘථිවි අභ්‍යන්තරය ඇත්තටම අපිට ඇහිම් බලන්න පුළුවන් කිලෝමීටර් 5ක් විතර තමයි. ඊට වඩා අඩු ගැඹුරක තියෙන ඒවා තමයි බලා ගන්න. හැබැයි ඉතින් පෘථිවි අභ්‍යන්තරය ගත්තාම මහා ගොඩක් ගැඹුරුයි. නේද කිලෝමීටර් 6371ක් අරයම තියෙනවනේ. ඒතර මේ මහා විශාල ප්‍රදේශයක් පියවෙහෙන් බලන්න බෑ. එතකොට ඍජු සාක්ෂි වගේම වක්‍ර සාක්ෂි පාවිච්චි කරන්න වෙනවා පෘථිවි අභ්‍යන්තරයේ යථා ස්වභාවය නියමානුකූලයෙන් අවබෝධ කරගන්න. නේද? පේන්නේ පොඩ්ඩයි නොපෙනෙන මහා අභ්‍යන්තරේ වැඩි. ඒ නිසා ඍජු සාක්ෂි වලට අමතරව වක්‍ර සාක්ෂි මිනිසුන්ට පාවිච්චි කරන්න වෙලා තියෙනවා. මිනිස්සු කිව්වට කාටද? භූගර්භ විද්‍යාඥයින්ට පාවිච්චි කරන්න වෙලා තියෙනවා. නේද? අපි එහෙනම් ඊළඟ ඡේදයෙන් ලියමු වක්‍ර සාක්ෂි කියන්නේ මොනවද? අලුත් ඡේදයකට එන්න ඍජු සාක්ෂි මගින් නිරීක්ෂණය කළ හැක්කේ ඉතා සුළු ගැඹුරක් නිසා නොපෙනෙන විශාල ගැඹුරු කලාපය පිළිබඳව
නොපෙනෙන විශාල ගැඹුරු කලාපය පිළිබඳව නොපෙනෙන විශාල ගැඹුරු කලාපය පිළිබඳව දත්ත හා තොරතුරු ලබා ගැනීමට නොපෙනෙන විශාල ගැඹුරු කලාපය පිළිබඳව දත්ත හා තොරතුරු ලබා ගැනීමට භූගර්භ විද්‍යාඥයින් විසින් භූගර්භ විද්‍යාඥයින් විසින් භූගර්භ විද්‍යාඥයින් විසින් කම්පන තරංග ඇසුරින් ලබා ගන්නා භූගර්භ විද්‍යාඥයින් විසින් කම්පන තරංග ඇසුරින් ලබා ගන්නා කම්පන තරංග ඇසුරින් ලබා ගන්නා වක්‍ර සාක්ෂි කම්පන තරංග ඇසුරින් ලබා ගන්නා වක්‍ර සාක්ෂි ප්‍රයෝජනයට ගනී කම්පන තරංග ඇසුරින් ලබා ගන්නා වක්‍ර සාක්ෂි ප්‍රයෝජනයට ගනී හොඳයි ඊට පස්සේ දැන් අපි දන්නවා ඍජු සහ වක්‍ර කියන සාක්ෂි වර්ග දෙකකින් පොළොව ඇතුළ පිළිබඳ තොරතුරු දත්ත එකතු කරනවා ඒ එකතු කරගත්තු දත්ත වර්ග විශ්ලේෂණය කළා භූගර්භ විද්‍යාඥයෝ මොකද්ද කියන්නේ ඒගොල්ලෝ කියනවා පෘථිවිය අභ්‍යන්තරයේ පැහැදිලිව වෙන් කරගන්න පුළුවන් ස්තර ගෝලාකාර ස්තර නිකන් නෙමෙයි නේද ගෝලාකාර ස්තර තුනකින් මේ පොළොව ඇතුළ නිර්මාණය වෙලා තියෙනවා කියලා කියන්නේ ඒ විතරක් නෙමෙයි ඒගොල්ලෝ කියනවා මේ ගෝලාකාර ස්වභාවයක් ගන්න පෘථිවි ගෝලයේ නැත්නම් මේ පෘථිවි ග්‍රහයාගේ හරි මැදට යනකම් කිලෝමීටර් 6371ක ගැඹුරක් තියෙන බවත් ඒගොල්ලෝ කියනවා නේද ඔන්නේ කාරණා ටික අපි ඊළඟ ඡේදෙ ලියමු ලියන්න ඉහත සඳහන් කළ ආකාරයට ඉහත සඳහන් කළ ආකාරයට ඉහත සඳහන් කළ ආකාරයට ඍජු හා වක්‍ර සාක්ෂි මගින් ඍජු හා වක්‍ර සාක්ෂි මගින් ඍජු හා වක්‍ර සාක්ෂි මගින් එක් රැස් කර ගන්නා දත්ත හා තොරතුරු වලට අනුව එක් රැස් කර ගන්නා දත්ත හා තොරතුරු වලට අනුව එක් රැස් කර ගන්නා දත්ත හා තොරතුරු වලට අනුව පෘථිවි කේන්ද්‍රය දක්වා කිලෝමීටර් 6371ක් අන්න ඒක වෙන වර්ණකින් ලියන්න ගන්න. පෘථිවි කේන්ද්‍රය දක්වා කිලෝමීටර් 6371ක් පෘථිවි කේන්ද්‍රය දක්වා කිලෝමීටර් 6371ක් පවතින බවත් समस्त पृथ्वी अभ्यंतरය समस्त पृथ्वी अभ्यंतरය පැහැදිලිව වෙන් කළ හැකි ගෝලාකාර ස්තර තුනකින් පැහැදිලිව වෙන් කළ හැකි ගෝලාකාර ස්තර තුනකින් පැහැදිලිව වෙන් කළ හැකි ගෝලාකාර ස්තර තුනකින් නිර්මාණය වී ඇති බවත් පැහැදිලිව වෙන් කළ හැකි ගෝලාකාර ස්තර තුනකින් නිර්මාණය වී ඇති බවත් හඳුනාගෙන තිබේ. මොනවාද ළමයි මේ ගෝලාකාර ස්තර තුන? කබොලයි, ප්‍රාවරණයයි, හරයයි නේද? පහලින් ලියන්න 1 2 3 දාන්න කියලා.
බෝඩ් එකේ තියෙනවා. මගේ කැමරාවේ පොඩි ගැටලුවක් මොකක් කරේ ඇවිල්ලා තියෙනවා. පොඩ්ඩක් ඒක මම විසඳ ගන්නකම් ඔයගොල්ලෝ චුට්ටක් කොහොම ඉන්න. 1 2 3 දාලා ලියන්න පෘථිවි කබල ප්‍රාවරණය හරය කියලා. එක පෘථිවි කබල දෙක ප්‍රාවරණය තුන හරය. අපි මේවට තියෙන ඉංග්‍රීසි නමුත් ලියාගෙන මේ අංග ගාමු. පෘථිවි කබලට කියනවා තමයි earth crust. earth crust. earth crust. ඊළඟට ප්‍රාවරණයට කියනවා earth mantle. අපි නිකම් mantle කියලා ලියාගමු. ඊළඟට හරයට කියනවා core. earth core. හොඳයි. දැන් ඔයගොල්ලෝ දන්නවා පෘථිවි අභ්‍යන්තරයේ කේන්ද්‍රය දක්වා කිලෝමීටර් 6371ක් තියෙනවා කියලා භූගර්භ විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. නේද? හොයාගෙන තියෙනවා. ඒ කිලෝමීටර් 6371 පැහැදිලිව බෙදන්න පුළුවන් විස්තර තුනකින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. නේද? කබල, ප්‍රාවරණය හා හරය. අපි ඉස්සෙල්ලා බලමු මෙන්න මේ විදිහේ මම හරස්තර සටහනක් අඳිනවා පෘථිවි අභ්‍යන්තරය. දැන් ගෝලාකාර බව දන්නවනේ පෘථිවිය. නේද? හරි? මේ ටික තුන්වෙනි මේ බලන්න පෘථිවි අභ්‍යන්තරයේ හරස්කඩක් ඇඳාම අපිට පේනවා මෙන්න මේ වගේ කෑල්ලක් තමයි එන්නේ නේද? හරස්කඩ සටහනක් ඇඳාම මේ වගේ කොටසක් තමයි අපිට පේන්නේ. කොන රවුන්ඩ් කේක් ගෙඩියකින් කෑල්ලක් කැපුවා වගේ නේද? හරි. එතකොට දැන් මේ තියෙන හරස්කඩනේ අපි මේ කියන කොටස් තුනට බෙදලා තින්නේ. කවුද? උඩින්ම ඉන්නවලු කබල, ඊළඟට ඉන්නවලු මැද කොටසේ ප්‍රාවරණය, ඊළඟට ඉන්නවලු හරය නේද? අලිපේර ගෙඩිය හරහට කැපුවාම පේන කොටස් තුන වගේ. කබල ඊටාම තුනි ඊට වඩා ප්‍රාවරණය ඝනකමයි ඊටත් වඩා හර කලාපයේ ඝනකමයි නේද? කොහොමද තියෙන්නේ? එතකොට මේ බලන්න දැන් අපි දන්නවා මෙන්න මේ මතු පිටේ ඉඳලා ඒ කියන්නේ කිලෝමීටර් බිඳුවනේ මතු පිට කියන්නේ. අපි මේ පොළොවේ පය ගහලා ඉන්න සීමාව ගත්තොත් කිලෝමීටර් බිඳුවයි. ඇයි? එතන ගැඹුරක් නේද? එතන ගැඹුරක් නෑ. එතන ඉඳලා කේන්ද්‍රය දක්වා දැන් මේගොල්ලෝ කියනවා කොච්චර ගැඹුරක් තියෙනවද කියලා. 6371 කිලෝමීටර් නේද? මෙච්චර ගැඹුරක් තියෙනවා. මට විනාඩියක් දෙන්න. හොඳයි. දැන් කිව්වේ මතු පිටේ ඉඳලා ගත්තාම කේන්ද්‍රය දක්වා කිලෝමීටර් 6371 ගැඹුරක් තියෙනවා කියලා තමයි හොයාගෙන තියෙන්නේ. මේ තුන තමයි මේ කියන ගැඹුර තමයි එතකොට මේ විදිහේ ස්තර වලට බෙදලා යන්නේ. නේද? මේ විදිහේ ස්තර වලට බෙදලා යන්නේ. හොඳයි. එතකොට මේ බලන්න මේ කිලෝමීටර් බිඳුවේ ඉඳලා දැන් අපි කිව්වනේ මේ ස්තර තුනේ තුනීම එක්කෙනා තමයි කබල. නේද? earth crust කියන එක්කෙනා. මෙයා උදේ මතක තියාගන්න මේ කිලෝමීටර් බිඳුවේ ඉඳලා කිලෝමීටර් 70ක් විතර වෙනවා. හරි කිලෝමීටර් 70ක් විතර වෙනකම් විහිදලා යන කෙනා තමයි අපි කියන්නේ කබල කියලා. එතකොට කිලෝමීටර් 70ක ඝනකමක් තියෙන කබල ඇත්තටම තුනීද? දැන් මාර ප්‍රශ්නයක්. කිලෝමීටර් 70ක් කියන්නේ නේද? සෑහෙන දුරන්නේ. එහෙම බලනකොට මේක තුනී කියන්නේ කිලෝමීටර් 70ක් ඝනකමයි කබල. හැබැයි ඉතින් කියනවා තුනී කියලා. කායිකද මේ හිතන්නේ? පෘථිවි අභ්‍යන්තරයේ සමස්තයක හිතන්නේ නේද? මේ කිලෝමීටර් 6371ක් අරය දක්වා තියෙනකොට එච්චර අරයක් තියෙන පෘථිවියේ කිලෝමීටර් 70ක් කියන්නේ ඉතින් තුනී තමයි නේද? සාපේක්ෂව නෙමෙයි හිතන්නේ සංසන්දනය කරන්නේ.
එහෙනම් මේ කැලණි පාලම යටින් කොල්ලිල්ලක් ගියා වගේ තමයි. නේද? හරි. එහෙනම් ඝනකම අඩුයි කබල. ඊළඟට බලන්න ප්‍රාවරණ කලාපයේ තියෙනවා. ඊට වඩා ඝනකමින් වැඩි. මෙන්න මේ කිලෝමීටර් 70 න් පස්සේ ළමයි කිලෝමීටර් 2900ක් වෙනකම්. කිලෝමීටර් 2900ක් වෙනකම් ව්‍යාප්තලා යන දෙවෙනි කලාපයට තමයි කියන්නේ කවුරු කියලාද? ව්‍යාප්තලා යන දෙවෙනි කලාපයට තමයි කියන්නේ ප්‍රාවරණ කලාපය. එහෙනම් මම මේ පැත්තෙන් මාක් කරන්නම් මේ කවුද? කබල. කබල. ඊළඟට මෙන්න මෙතන ඉඳලා මේ දක්වා යන්නේ කවුද? අපි ඔය ඉගෙන ගත්ත ප්‍රාවරණ කලාපය. ඊළඟට මෙන්න මෙතන ඉඳලා කේන්ද්‍රය දක්වාම යන්නේ කවුද? හර කලාපය. හරය. එහෙනම් ඔන්න බලන්න පෘථිවි අභ්‍යන්තරයේ සැකස්ම නැත්නම් ව්‍යුහය ඔන්න ඔය ආකාරයෙන් තමයි තියෙනවා කියන්නේ. තේරුණාද? හරි. එහෙනම් පහලින් අපි මෙහෙම ඡේදයක් පටන් ගන්න ලියලා මේ සටහන කරගන්න බලමු. මෙහෙම ලියන්නකෝ. කොටස් තුනේ දැන් ලිව්වේ කබල ප්‍රාවරණේ හරය. ලියන්න. පෘථිවි අභ්‍යන්තරයේ ව්‍යුහය තුල ඉහත සඳහන් කළ ස්තරවල පෘථිවි අභ්‍යන්තරයේ ව්‍යුහය තුල ඉහත සඳහන් කළ කබොල ප්‍රාවරණය හා හරය යන ස්තරවල ඉහත සඳහන් කළ කබොල ප්‍රාවරණය හා හරය යන ස්තරවල කබොල ප්‍රාවරණය හරය යන ස්තරවල පිහිටීම පහත සඳහන් වන පරිදි වේ. හරි. දැන් පුතේ මෙන්න මේක අඳිමු. දැන් හරියට ගැඹුරු සීමාවන් ටික දාගන්න වෙනවා. බිඳුවේ ඉඳන් 70ට තියෙන කබොල 70 ඉඳන් 2900ට ප්‍රාවරණය 2900 ඉඳලා 6971 වෙනකම්ම හර කලාපය කියලා. හරි. හොඳ සටහනක් ඇඳගන්න. ටිකක් ඉඩ හිටින්න ගන්න. මේක තව ඉස්සරහට ප්‍රොජෙක්ට් ගන්න වෙනවා මේ රූප සටහන නිසා පුංචියට අඳින්න එපා. අර සාමාන්‍ය කොපි පොතක ලියනවා නම් එක පිටුවක්ම පාවිච්චි කරලාට කමක් නැහැ. CR පොතක ලියනවා නම් පිටු භාගයක් විතර ඉඩක් ගන්න. අරගෙන මේක අඳින්න. හොඳයි මම හිතනවා කාලය ප්‍රමාණවත් කියලා මේ ලොකු වෙලාවක් යන්නේ නැහැ මේක ඇඳගන්න. ඔබාන තව වෙලාව ඕනේ අත උස්සන්න බලන්න. ඕනේ අය ඉන්නවනම් අත උස්සන්න. වෙලාව මදි කියන අය ඉන්නවනම්. ඉන්නවනේ. ඇඳලා ඉවර කරලා අත උස්සන්නකො ඊට පස්සේ නෝ. ඒ අත උස්සපු අය ඇඳලා ඉවර කරලා ආපහු අත උස්සන්න වෙලාව ඇති කියලා.
හොඳයි ඔයිට නම් වඩා වෙලාවක් යන විදිහක් නැහැ ඒ නිසා මම හිතන්නේ ප්‍රමාණවත් ඇති කියලා මම බෝඩ් එකේ දැන් මේ තියෙන සටහන මකන්නේ නැහැ ඒ නිසා අපිට මේක කාලේ මදි නම් හිමීට වැඩ කරන්න ඒත් එක මේ කතාවත් අහන්න දැන් මේගොල්ලෝ කියන්නේ භූගර්භ විද්‍යාඥයෝ මේ විදිහට පෘථිවි අභ්‍යන්තරයේ ප්‍රධාන කොටස් තුනකට බෙදුවානේ ස්තර තුනකට බෙදුවානේ ඒ වගේම තමයි මේගොල්ලෝ මේ පිළිබඳව කරපු වැඩිදුර අධ්‍යයන වලදී කියනවා මේ කියන ප්‍රධාන ස්තර සංයුතිය අනුව ඊළඟට ගැඹුර අනුව ඊළඟට පවතින ස්වභාවය අනුව ඒ කියන්නේ පුතේ සමහර පෘථිවි අභ්‍යන්තරයේ ස්තර තියෙන මුළුමනින්ම ඝන තවත් සමහර තැනකට යනකොට අපිට හම්බ වෙනවා මේ ඝන පාෂාණ නෙමෙයි තියෙන්නේ ද්‍රව තත්ත්වයටපත් වෙලා පාෂාණ දිය වෙලා දැන් ඔයගොල්ලෝ දන්නවා යමහල්කරණයේ සිද්ධ වෙන තැන්වල ගිනි කඳු කුකුලා යන තැන්වල පිටතට කියනවනේ මේ දිය වෙච්ච පාෂාණ නේද අපි ඒවට කියන්නේ මැග්මා කියලා ලාවා කියලා කියන්නේ නේද ඒව මතුවෙන්න කියන ඒ දිය වෙච්ච පාෂාණ ඒ වගේ ස්වභාවයෙන් පෘථිවි අභ්‍යන්තරයේ සමහර තැන් තියෙනවා එහෙනම් ඔන්න බලන්න සංයුතිය දිහා බලලා පවතින ස්වභාවය කියන්නේ ඝනද ද්‍රවද කියලා බලලා ඊළඟට ගැඹුර දිහා බලලා ඊළඟට උෂ්ණත්වය දිහා බලලා පීඩනය වගේ දේවල් වල දිහා හැටි බලලා පෘථිවි අභ්‍යන්තරයේ කොටස් කරලා තියෙනවා මේ කියන ප්‍රධාන ස්තර නැවත කොටස් දෙක බැගින් බෙදලා තියෙනවා තේරුණාද කියන දේ නැවත කොටස් දෙක බැගින් බෙදලා තියෙනවා මතක තියාගන්න මෙන්න මේ කබොලේ තියෙන ස්තර දෙක බෙදන්න පුළුවන් අපිට මෙන්න මේක නිශ්චිත සීමාවක් කියන්න බෑ පුතේ හරිද නිශ්චිත සීමාවක් කියන්න බෑ ඒ නිසා නිකන් මම කඩේක් ඇදලා පෙන්නලා තියෙනවා මේක බෙදෙන කොටස් දෙක තමයි අපි මේ පැත්තේ ලියාගමු දැන්ම ලියන්න එපා මම ලියන්න වෙලාවක් දෙන්නම් කබල බෙදෙන කොටස් දෙක තමයි එකක් තමයි මහාද්වීපික කබල හරි ඊළඟට තව කොටසක් තියෙනවලු සාගරික කබල කියලා සාගරික කබල එහෙනම් ඔන්න බලන්න කබල කියන ස්තරයේ කොටස් දෙකකට වෙන් වෙනවා කියලා ඒගොල්ලෝ කියනවා ඒ වගේම තමයි ප්‍රාවරණ කලාපයක් පුළුවන් කොටස් දෙකකට වෙන් කරන්න ඒ ගැඹුර කියලා මේකෙදි මම ගැඹුර කිව්වේ නෑ කබල බෙදෙන කොටස් දෙක කිව්වේ නෑ ගැඹුර හැබැයි ප්‍රාවරණ කලාපයේ ගැඹුර ගැන කියන්න පුළුවන් කිලෝමීටර් 700 දී ප්‍රාවරණ කලාපයේ බෙදිලා යන කොටස් දෙකකට බෙදිලා යනවා කවුරු කියලාද මේ කොටස් දෙක තමයි ඉහළ ප්‍රාවරණය සහ පහළ ප්‍රාවරණය හරි ඉහළ ප්‍රාවරණය ඊළඟට පහළ ප්‍රාවරණය කියනවා ඒ වගේම තමයි මේ පෘථිවි අභ්‍යන්තරයේ ඊළඟට හම්බ වෙන හර කලාපයක් පුළුවන් කොටස් දෙකකට වෙන් කරන්න ඒ කිලෝමීටර් 5150 දී ළමයි හරි 5150 න් ඉහළ හර කොටසට කියනවා බාහිර හරය ඊළඟට පුතේ මේගොල්ලෝ කියනවා මේ ඇතුළේම හම්බ වෙන හර කොටසට කියනවා ඒකට අභ්‍යන්තර හරය හරි එහෙනම් ඔන්න බලන්න කබොල මහාද්වීපික සාගරික කියලා කොටස් දෙකකට බෙදෙනවලු ප්‍රාවරණය ඉහළ පහළ කියලා කොටස් දෙකකට බෙදෙනවලු හරය බාහිර හරය හා අභ්‍යන්තර හරය කියලා කොටස් දෙකකට බෙදෙනවලු දැන් ඔබට සටහනට එකතු වෙලා තියෙනවා තවත් ගැඹුරු සීමාවන් කීපයක් නේද කබොල බෙදුවේ නැහැ නිශ්චිත සීමාවකින් බෙදන්න බෑ හේතුවක් තියෙනවා පස්සේ පාට තේරුම් යයි ඇයි එහෙම බෙදුවේ නැත්තේ කියලා හරිද හොඳයි එහෙනම් දැන් බලන්න අපි මේ කතා කරේ මේ දක්වා මොකද්ද මේ පෘථිවි අභ්‍යන්තරයේ ව්‍යුහය පිළිබඳ. දැන් අපේ මාතෘකාව මොකද්ද? සමහර අයට මේක හිතනවා ඇති මාතෘකාවෙන් පිටපැනලා යනවාද කියලා. නෑ. මේ ටික නැතුව අපිට ශිලාගෝලය හඳුනගන්න අමාරුයි. දැන් ඔයගොල්ලන්ට තේරුම් යන්න ඕනේ පෘථිවි අභ්‍යන්තරයේ ව්‍යුහය තුල සැකස්ම තුල ප්‍රධාන ස්තර තුනක් කබල ප්‍රාවරණයේ හරය කියලා හම්බ වෙනවා. ඒ වගේම තමයි ඒවායේ තියෙන සංයුතිය අනුව පවතින ස්වභාවය අනුව ව්‍යාප්තිය අනුව ගැඹුර අනුව බලනකොට ඒවා නැවත කොටස් වලට බෙදන්න පුළුවන් මොනවද සාගරික කබල මහාද්වීපික කබල කියලා කබල කොටස් දෙකයි ප්‍රාවරණයේ ඉහළ හා පහළ කියලා කොටස් දෙකයි හරය බාහිර හා අභ්‍යන්තර කියලා කොටස් දෙකයි කොහොමයි බෙදන්නේ එතකොට මේකෙන් අපි ඉගෙන ගන්න මේ ශිලාගෝලය ගැන මාතෘකාව ශිලාගෝලය නේද ශිලාගෝලයනේ මෙසේජ් එකක් එනවා පොඩ්ඩක් ඉන්න බලන්න හරි ගැටලු තියෙන දෙන්නෙක් ගැටලු ඉදිරිපත් කරලා තිනවා ඒගොල්ලන්ට මේ ඉදිරි වෙලාවල් වල යොදාගත්ත වෙනත් පන්ති තියනවලු ගෙදර නංගිලට මල්ලට තියෙනවා වෙන ගැටලු ඉදිරිපත් කරලා තිනවා ඒගොල්ලන්ට පුළුවන් පුතේ Tamanට වෙලාව ආවම ලින්ක් වෙලා ඒවට සම්බන්ධ වෙන්න ගැටලුවක් නැහැ මේකේ රෙකෝඩින් දෙනවා අපේ රටේ ඔන්නෝක තමයි වෙන්නේ
හරිද? මේ ළමයින්ට මේ කියන්නේ අවුරුදු නිදහස ලැබලා අවුරුදු 73ක්. නිදහස ලැබලා අවුරුදු 73ක් ගෙවිලා ගිල්ල තිනවා. ප්‍රධාන පක්ෂ දෙකක් රට පාලනය කරලා තිනවා. රටේ ඡන්දදායකයින්ට මහ ජනතාවට පොදු මහජනයාට කරපු මගුලක් නැහැ. උන් හම්බ කරගෙන කාලා උන් වැජබෙනව ඇරෙන්න කරපු දෙයක් නැහැ. ඒ මොනවා නම් අද අපිට මෙහෙම වෙන්නේ නැහැ නේද? අපි මේ ඔන්ලයින් අධ්‍යාපනය කරගෙන ගියාට අපේ රටේ ශිෂ්‍ය පරම්පරාවෙන් 140කට විතරයි මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. 60%කටම බෑ. ඒ ළමයින්ට හැබැයි විභාගෙ තියෙනවා. නේද? 100ක් සියලු දෙනාට එක වගේ විභාගෙ තියෙනවා. කොළඹ ඉගෙන ගන්න ඔන්ලයින් පාසුකම් සුපිරියනව තියෙන කොළඹ ඉගෙන ගන්න දරුවටයි නේද? ඔන්ලයින් පාසුකම් මොකවම්මනේදී අම්පාර මඩකල්පු ඒ වගේ පැතිවල ඉන්න ළමයින්ට දෙගොල්ලන්ටම තියෙන එකම පේපර් එකක් නේද? හැබැයි ඉගෙන ගන්න ගියාම දෙගොල්ලන්ට තියෙන පහසුකම් එකට වෙනස්. නේද? දැන් ඔබට පේනවා ඇති එක ගෙදර එක ඩිවයිස් එකකින් නංගිට මල්ලිට අක්කට ඔක්කොටම යන්න තියෙන්නේ ඔන්ලයින්. නේද? ඉගෙන ගන්න යන්න වෙලා තියෙනවා. සමහරවිට නංගිට පන්ති දෙන වෙලාවට අක්කට බෑ, අක්කට තියෙන වෙලාවට නංගිට බෑ හොම ප්‍රශ්න. නේද? ඒ නිසා මේ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයේ අපේ රටට ගැලපෙන එකක් නෙමෙයි. ගැලපෙන්නේ නැත්තේ. මේක ඉතාම හොඳයි. නේද? ඉතාම හොඳයි. දැන් ඔබ කල්පනා කරලා බලන්න මේක ඔබට වෙස්වලාගත් ආශිර්වාදයක් වගේ. ඒ කියන්නේ මේ හැකියාව තියෙන ළමයින්ට. නේද? පන්ති හොයාගෙන හොඳ ගුරුවරු හොයාගෙන යන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම ඔබේ කැපකිරීම කරන කාලේ බස් එකට මහා මගට යන වෙලාව ඉතුරු කරගෙන මේ වැඩේ කරගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. නේද? මේක හොඳයි. හැබැයි හොඳයි කියලා කියන්නේ කොහොමද අර 160කට මේ අධ්‍යාපනය නැතිකොට? ඒ නිසා අපිට මේකට එකඟ වෙන්න බෑ. මේ ක්‍රමයේ අපේ රටට ගැලපෙන ක්‍රමයක් නෙමෙයි. නමුත් ඉතින් කරන්න දෙයක් නෑ. ළමයි නිකරුණේ තියන්න බෑ අපේ නිසා. මේ සම්බන්ධ වෙන 140ට හරි අපි මේ වැඩේ කරගෙන යනවා. නේද? හොඳයි. ඔයගොල්ලන්ට ගැටලු තියෙනවා නම් කිසි ගැටලුවක් නැහැ. මේ වෙලාවට අදාළ පන්ති වලට සම්බන්ධ වෙන්න මේකේ රෙකෝඩින් එක දෙනවා. හැබැයි පුතේ මම ඔබ ගැන පූර්ණ විශ්වාසයක් තියලා තියෙනවා. රෙකෝඩින් බලලා මේ වැඩේ ඔබ හරියට කරගනි කියන විශ්වාසය මගේ හිතේ තියෙනවා. ඒක නම් කඩ කරන්න එපා. හරි ඒක කඩ කරන්න එපා. එක දවසක් හරි පන්තිරේ එන්න බැරිව සම්බන්ධ වෙන්න බැරිව මොන හරි වෙනවා නම් මේ ගැන හිතන්න එපා. ඒ අදාළ දෙයට ප්‍රමුඛතාවය දීලා වැඩේ කරගන්න. හැබැයි මම මේකේ වගකීමක් ඇතුව ඔබට රෙකෝඩින් එක දෙනවා. පහවදා උදේ 8 වෙනකොට. ඒ රෙකෝඩින් එක මම අයින් කරන්නේ නැහැ. ඕනිම වාර සංඛ්‍යාව බලනකොට අවස්ථාව දීලා තියෙනවා. ඒ නිසා මග ඇරුණොත් යමක් ඒක බලලා Tamanට වෙච්ච පාඩුව තමයි පිළිමහ ගන්න. ඔබ වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැහැ. නියමිත වෙලාවට 2023 දී ඔබට ඔබ ඉන්න ඩෙස් එකට පේපර් එක ගෙනහලා දෙයි. අර කොළඹ ළමයටයි මොනරාගල අම්පාර දුෂ්කර ප්‍රදේශවල ළමයට වගේම ඔබටත් ඒක ගෙනත් දෙනවා. හැමෝටම දෙන එකම පේපර් එකක් මනින්න එකම විදියට. පේපර් මාකින් වලදවත් ඔබට නෑ ලිහිලා. ඒ නිසා ඔබ හිතන්න වෙන්නේ ඔබ ගැන. හරිද? හොඳයි. මම ඒ වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් දේ මම කරනවා. ඔබ එකකින් උපරිම ප්‍රයෝජන ගනී කියන පූර්ණ විශ්වාසය 100ක් තාම මාළඟ තියෙනවා. හොඳයි. එහෙනම් මම කියාගෙන ගිය ස්තර කීපයකට බෙදන්න පුළුවන් බව නේද? දැන් අපි කතා කරන්නේ මොකද්ද? ශිලාගෝලයනේ නේද? ශිලාගෝලයට මේ සම්පූර්ණ පෘථිවි අභ්‍යන්තරෙම අයිති නෑ පුතේ. මේ ඔක්කොම පෘථිවි අභ්‍යන්තරයේ සැකස්ම නෙමෙයි යන්නේ නේද? මෙහෙම ප්‍රධාන ස්තර 3ක් උප ස්තර 6ක් විදිහට හැදිලා තියෙනවා. එතකොට මේ අපි කතා කරන මාතෘකාවට එහෙම නැත්නම් මේ ශිලාගෝලයට අයිති වෙන්නේ මොන කොටසද? සම්පූර්ණ පෘථිවි අභ්‍යන්තරය නෙමෙයි කියන එක දැන් කිව්වනේ නේද? මුළු පෘථිවි අභ්‍යන්තරයම නෙමෙයි. ශිලාගෝලය කියන්නේ ළමයි මේ ඉහළින්ම පිටලා තියෙන කොටස. එහෙම කිව්වටත් බෑනේ. ඇයි මේ කොටස් කීයක් තියෙනවද? නේද? කබල කිව්වා. ඒකත් මහද්වීපික කබල, සාගරික කබල කියනවා. ඊළඟ ප්‍රාවරණ කලාප එකක් තමයි. ඒකත් දෙකට බෙදලා හරයක් ගත්තා. මේකත් දෙකට බෙදලා. දැන් කියනවා මේක ඉහළ කොටසලු ශිලාගෝලය කියන්නේ. ඉතින් ඉහළ කොටස කිව්වම කොතනින්ද ඉහළද කියලා අපි දන්නේ නේද? එහෙනම් අපිට හිතා ගන්න වෙනවා මොකද්ද මේ ශිලාගෝලය කියලා කියන්නේ. හුන්නට මතක තියාගන්න පෘථිවියේ ශිලාගෝලය කියලා කියන්නේ සම්පූර්ණ පෘථිවි කබලයි. ඒ කියන්නේ මෙන්න මේ කොටසයි ඉහළින් පිහිටලා තියෙන මෙන්න මේ ඉහළ ප්‍රාවරණය. මේකට කියන්නේ ඉහළ ප්‍රාවරණය නේද? මේ අන්නේ කොටස් දෙක තමයි එකට ගත්තාම අපි කියන්නේ කවුරු කියලාද? පෘථිවියේ ශිලාගෝලය. තේරුණාද? මේ ඇඳලා තින්නේ මොකද්ද ඔයගොල්ලන්ගේ? පෘථිවි අභ්‍යන්තරයේ ව්‍යුහය. ශිලාගෝලය කියලා කියන්නේ මේකෙන් කබලයි ඉහළ ප්‍රාවරණය කියන කොටස් දෙක. මම ඒක පාඩ කරනවා. හරි ඉරිගහලා පාඩ කරනවා. මෙහෙන් බලන්න. කබලයි ඉහළ ප්‍රාවරණය අයිති වෙන කොටස් දෙක මම ඉරිගහලා වෙන් කරගත්තා. තව විදිහකට කිව්වොත් මෙන්න මේ පරිමාණ රේඛාවේ අපිට වෙන් කරන්න බැරිද මෙන්න මේව සමල වර්ණයක් දාලා මෙන්න මේ ටික තමයි ශිලාගෝලය කියලා. පුළුවන්. නේද? ශිලාගෝලය කියලා පුළුවන් වෙන් කරන්න. එහෙනම් ඔය ළමයින්ගෙන් ප්‍රශ්නයක් අහුවොත් විභාග පේපර් එකේ හරි වාර විභාග ප්‍රශ්න පත්‍රයක හරි ශිලාගෝලය යනු කුමක්ද? මොකක්ද උත්තරේ? පෘථිවියේ කබල කලාපයක් ඊට යටින් පිහිටා ඇති ඉහළ ප්‍රාවරණයක් යන ස්තර දෙක එකට ගත් විට එය ශිලාගෝලය නමින් හැඳින්වේ. තව පොඩ්ඩක් කියන්න පුළුවන්.
පෘථිවිය මතු පිට සිට කිලෝමීටර් 700ක් පමණ ගැඹුරට විහිද යන කලාපය ශිලාගෝලය. ඔන්න බලන්න ක්‍රම දෙකකට එක්ව ශිලාගෝලය කියන්නේ. දැන් ඔබ හොඳට දැනුවත් ශිලාගෝලය කියන්නේ මොකක්ද කියන එක. නේද? හොඳටම දැනුවත් ශිලාගෝලය කියන්නේ මොකක්ද කියන එක. එහෙනම් සටහනේ මේ උපකොටස් ටික නම් කරලා ශිලාගෝලය කියන කොටස හොඳ අවබෝධයෙන් පාට කරගන්න. පාට කරගෙන මට අත උස්සන්න. දැන් උපගෝල ටික උපස්තර ටික ලකුණු කරෙත් නෑනේ. ඔය සටහනේම මේ උපස්තර ටික ලකුණු කරලා ශිලාගෝලය කියන එක මාක් කරගන්න. උදේ වැඩ ඉවරලා අත උස්සන්න එක්කෙනෙක් දෙන්නෙක් මට එතකොට නෝට් එක දෙන්න යන්න පුළුවන්. දැන් ඔයගලන්ට අර වගේ ඊතල දාන්න ඕනේ නැහැ. මේක ඇතුලේ ලියන්න ඉඩ තියෙනවා නම් ඒක ඇතුලේ ලිව්වට කමක් නැහැ. හොඳේ. මේ ස්තර ටික වෙන් කරලා තියෙනවනේ. ඒක ඇතුලේ ලිව්වට කමක් නැහැ. දැන් මෙතන ඉන්න ළමයින්ට මේ කොවිඩ් එන්නත ලැබිලාද? ඔයගලන්ට කොවිඩ් එන්නත ලබාගත් අය මෙතන ඉන්නවද කියලා පොඩ්ඩක් අත උස්සන්න බලන්න. නිකමට මට බලා ගන්න. හෙට නේද? සමහරවිට හෙට. දැන් අද ගොඩක් ඉස්කෝලවල අද බෙහෙත් විදිනවා. ඊයේත් විදලා තිබුණා සමහර රත්නපුරේ නගර පාසල්වල සමහර ඒවා. හොඳයි එක්කෙනෙක් වැඩ ඉවරයි. දෙන්නෙක් වැඩ ඉවරයි. ඒ කියන්නේ අනිත් අයටත් වෙලාව ප්‍රමාණවත් කියලායි කියන්නේ. තව එක්කෙනෙක් අත උස්සපු ගාම මම නෝට් එකට යනවා ඈ.
වෙලාව ඇති පොතේ ඒකට වඩා කාලෙ දෙන්න අමාරුයි. අපි මෙහෙම ලියමු පහලේ. ලියන්න භූගර්භ විද්‍යාඥයින් අනාවරණය කරගෙන ඇති ආකාරයට භූගර්භ විද්‍යාඥයින් අනාවරණය කරගෙන ඇති ආකාරයට භූගර්භ විද්‍යාඥයින් අනාවරණය කරගෙන ඇති ආකාරයට समस्त पृथ्वी अभ्यंतरය प्रधान स्तर තුනකටත් उपस्तर 6කටත් බෙදා දක්වා තිබුණද එකී සෑම ස්තරයක්ම ශිලාගෝලය නැමැති කොටසට අයත් නොවේ. අන්න වෙන වර්ණයක් ගන්න දැන්. ඉහළින්ම පිහිටන පෘථිවි කබොලත් ඊට යටින් පිහිටන පෘථිවි කබොලත් ඊට යටින් පිහිටන ඉහළ ප්‍රාවරණයත් යන ස්තර දෙක එක්ව ගත් විට එය ශිලාගෝලයේ නමින් හැඳින්වේ. सामान्य वर्णයට එන්න නෝට් එක සාමාන්‍ය වර්ණයෙන් ලියන්න දැන්. මේන් අදහස් වන්නේ පෘථිවිය මතු පිට සිට කිලෝමීටර් 700ක් දක්වා ව්‍යාප්ත වන කලාපය. කිලෝමීටර් 700ක් දක්වා ව්‍යාප්ත වන කලාපය. ශිලාගෝලයට අයත් වන බවයි. හොඳයි දැන් ඔයගොල්ලන්ට මම ඊළඟට පැහැදිලි කරන්න යන්නේ මේ ශිලාගෝලීය සම්බන්ධ. දැන් අපි ඉස්සෙල්ලාම ඉගෙන ගත්තා පෘථිවි අභ්‍යන්තරයේ ව්‍යුහය කොහොමද කියලා. නේද? ස්තර ටික ඔක්කොම පෙන්නලා ඒ වගේම රූප සරාණක එක දාලා පිහිටීම මෙහෙමයි තියෙන්නේ කියලා පැහැදිලි කිරීමක් කළා. ඊට පස්සේ එතනින් අපි තෝරා බේරගත්තා ශිලාගෝලීය කියන කොටසට මේ ඔක්කොමයි තින්නේ.
අයිති වෙන්නේ එක්තරා සීමාවක් වෙනකම් විතරයි. ඒ කියන්නේ ඉහළම තියෙන තට්ටු දෙක. කබොලයි ඉහළ ප්‍රාවරණය කියන කොටස් දෙක එකට ගත්තාම ඒ කියන්නේ කිලෝමීටර් 700ක් විතර වෙනකම් සීමාව තමයි ශිලා ගෝලයට අයිති. නේද? දැන් අපි යන්නේ කතා බහ කරන්නේ ශිලා ගෝලය පිළිබඳව. දැන් ඔයගොල්ලෝ දන්නවා නිශ්චිතව හඳුනාගෙන ඉවරයි ශිලා ගෝලය කියන්නේ. දැන් මම මේ ශිලා ගෝලය කියන හඳුනාගත්ත කොටස ටිකක් අර අපි කියන්නේ zoom කරනවා කියන්නේ. නේද? විශාල කරනවා. මෙන්න අඳින්න හදනවා. හරි? විශාල කරලා මෙන්න අඳින්න හදනවා. මේ බලන්න. දැන් මේ ඇඳලා තියෙන එතකොට ශිලා ගෝලය. හරි? මම මේ පැත්තෙන් මේ ඇඳලා තියෙන සටහනේ මේ පෙන්නන්නේ සාගරය. හරි? සාගරය. මම ලියනවා මේ පැත්තේ සාගරය. එතකොට කවුද මේ කන්දක් වගේ උසට පේන්නේ? මේ තමයි මහද්වීප නැත්නම් ගොඩබිම. හරි? මහද්වීප. මහද්වීප තියෙනවා ගොඩබිම් තියෙනවා. හරි. එතන ඉඳලා මෙන්න මේකනේ එතකොට මම මේ ඉතාලියේ හිස පොඩ්ඩක් අඩු කරලා දාගන්නවා. මෙන්න මෙතන තමයි අපි ඔය කියන කිලෝමීටර් බිඳුව. නැත්නම් අපි පය ගහලා ඉන්න මේ පෘථිවි පෘෂ්ඨයේ මතු පිට. එතන ඉඳලා මෙන්න මේ දක්වා යන කොටස තමයි එතකොට කබලට අයිති. හරි කබලට අයිති. මේ බලන්නකො මේක කොටස් දෙකකින් තියෙන්නේ. මේ කබල කොටස් දෙකයි. මෙන්න මේ තරු සලකුණු දාලා මම පෙන්නන මෙන්න මේ කොටස තමයි අපි කියන්නේ කවුරු කියලාද? මහාද්වීපික කබල. ඒ නිසා මම මේ පහලින් ලියනවා තරු සලකුණු වලින් පෙන්නන්නේ කවුද? මහාද්වීපික කබල. ඊළඟට මම ඊතල ගන්නවා මේ ඇලෙයිදි ගන්නවා මේ පැත්ත. මේ ඇලෙයිදි ගහලා මේ මහාද්වීපික කබලට යටින් පෙන්නපු මේ ස්තරයට අපි කියනවා සාගරික කබල. සාගරික කබල. එහෙනම් ඔන්න මම ඒකත් ලිව්වා. සාගරික කබල. හරි මහාද්වීපික කබල සහ සාගරික කබල කියන කොටස් දෙක දැන් ගන්නවා. එතකොට මෙන්න මේ යටින් ඉන්නේ කවුද? මේ කවුද? මේ මම කිසිදු වර්ණයක් තාම සංකේතයක් කිසිමක් නොදා තියෙන මෙන්න මේ යට කොටස කවුද? මේක තමයි ඉහළ ප්‍රාවරණය. ඉහළ ප්‍රාවරණය කියන්නේ යානම් මෙන්න මෙතෙන්ට එනකොට මේ ගැඹුර කීයද? කිලෝමීටර් වලින් ගත්තොත් 700යි. නේද? මම මේක බිංදු දාලා මේ විදිහට විශේෂ කරගන්නවා අර කී එකේ පෙන්වන්න ඕන නිසා. ලෙජන්ඩ් එකට දාගන්න ඕන නිසා. එහෙනම් මේ තිත් වලින් පෙන්වන්නේ කවුද? ඉහළ ප්‍රාවරණය. එහෙනම් ඔන්න බලන්න අපේ ශිලාගෝලයේ කියන කොටස ටිකක් විශාල කරලා ඇඳගත්තා. නේද? සම්පූර්ණ පෘථිවි අභ්‍යන්තරයේ කියන ඕසරාන දාගත්තොත් ඒක සංකීර්ණයිනේ. ඒ නිසා ශිලාගෝලයේ කියන කොටස තමයි මේ ඇඳගෙන තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති කබොලයි ඊට ඉහළ යටින් පිටලා තියෙන ඉහළ ප්‍රාවරණය කියන කොටස් දෙක තමයි දැන් මේ රූපසරණේ තියෙන්නේ. එතකොට පුතේ මෙන්න මේ මහාද්වීපික කබොල සහ සාගර කබොල කියන කොටස් දෙකෙන් හැදිච්ච පෘථිවි කබොලනේ ඊටාම තුනී ස්තරයක් කියලා අපි කිව්වේ. මේ දෙකම නිර්මාණ මම මේ අනිත් සටහන මතනයි. අර ඉඳ ගන්න ඕන නිසා ඊටාම තුනී කියලා කිව්වා. එතකොට මෙන්න මේ මතු පිටින්ම මේ තියෙන තුනී ස්තරය වන කබොල හැදිලා තියෙන්නේ විවිධ වර්ගයේ khනිජ ද්‍රව්‍ය එකතු වෙලා. හැබැයි මතක තියාගන්න ඕනි මේ khනිජ ද්‍රව්‍ය එක රාශී වෙලා මේ නිර්මාණය වෙලා තියෙන මේ ඉහළ කබොල කියන මේ තුනී ස්තරය සාගර කබොල මහාද්වීපික කබොල කියලා කොටස් දෙකකට බෙදන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මේකේ ව්‍යාප්තිය. දැන් බලන්න මේ කබොලේ උඩින්ම තියෙන මෙන්න මේ ස්තරය. නිර්මාණය වෙලා තියෙන්නේ. මම මේ පැත්තට ගන්නවා සිලිකන් සහ ඇලුමිනියම් කියන khනිජ ද්‍රව්‍ය දෙක බහුලව එකතු වෙනවා. මේ උඩින්ම තියෙන මහාද්වීපික කබොල කියන එකේනා හැදිලා තියෙන්නේ සිලිකන් සහ ඇලුමිනියම් කියන khනිජ ද්‍රව්‍ය දෙක බහුලව එකතු වෙලා. හරි? ඒ දෙකෙම නෙමෙයි. මේ දෙක තමයි බහුලව තියෙන්නේ. ඒ නිසා මේකට නමක් ඉස්සර තිබුණා සියලු. ඒ සිලිකන් ඇලුමිනියම් කියන දෙක එකතු වෙලා සියලු කියලා හැදුනා. හැබැයි මේ සියලු කියලා හැදිච්ච නම පස්සේ කාලෙකදී පාවිච්චි වෙනවා මොකක් කියලාද? සියල් ස්තරය. ඔන්න බලන්න එහෙනම් දැන් අපිට තව තොරතුරක් හම්බ වෙනවා. මේ කබොලේ උඩින්ම තියෙන තට්ටුවට තමයි මහාද්වීපික කබොල කියලා කියන්නේ. ඒකට තව නමක් කියනවා සියල් ස්තරය. ඒ සියල් කියන්නේ ඒක නිර්මාණය වෙලා තියෙන්නේ බහුලවම සිලිකන් සහ ඇලුමිනියම් කියන khනිජ ද්‍රව්‍ය දෙක එකතු වෙලා. ඒ නිසා තමයි අපි සියල් ස්තරය කියන්නේ. ඒ වගේම මතක තියාගන්න මෙන්න මේක.
කබලේ තියෙන යටින් තියෙන තට්ටුව කවුද? උඩින් තියෙන එක්කෙනා නෙමෙයි මහද්වීපික කබල. මේ ඉරි ගහලා පෙන්නලා තියෙන්නේ කවුද? මෙන්න මෙයාට අපි කිව්වා සාගර කබල කියලා. මේ සාගර කබල හැදිලා තියෙන්නේ ළමයි සිලිකන් සහ මැග්නීසියම් කියන khනිජ ද්‍රව්‍ය දෙක බහුල වෙනවා. සිලිකන් සහ මැග්නීසියම් කියලා දෙන්න බහුල එකතු වෙලා තමයි මෙයා හැදිලා තියෙන්නේ. කබලේ යටම තට්ටුව. එතකොට සිලිකන් මැග්නීසියම් වල එකතු වීම නිසා මෙයාට නමක් හැදිලා තියෙනවා කවුරු කියලාද? සිමැග් ස්තරය. සිමැග් ස්තරය. එහෙනම් දැන් ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න මහද්වීපික කබලට සියල් ස්තරය කියන්න පුළුවන්. ඊට යටින් පිටලා තියෙන සාගර කබලට සිමැග් ස්තරය කියන්න පුළුවන්. නේද? එහෙනම් සියල් ස්තරය සිමැග් ස්තරය කියලා කොටස් දෙකකට වෙන් වෙනවා කවුද? පෘථිවි කබල. එහෙමත් නැත්නම් මහද්වීපික කබල සාගර කබල කියලා කොටස් දෙකකට වෙන් වෙනවා මේ තුනී පෘථිවි කබල. නේද? හැබැයි මේ බලන්න නිශ්චිතව කොයි වෙලාවකත් අපි වෙන් වෙන්නේ මේ දෙන වෙන් වෙලා යන්නේ මෙන්න මේ ගැඹුරින් කියලා. හැබැයි ඔයගොල්ලෝ අර ඇඳපු පෘථිවි අභ්‍යන්තරයේ ව්‍යුක ඇඳපු හොඳ ප්‍රධාන රූපසරාණේ ඕගොල්ලෝ ඉහළ ප්‍රාවරණය ඊළඟට පහළ ප්‍රාවරණය වෙන් වෙලා යන සීමාවන් පෙන්වන්නේ 700 උඩ ඉහළ ප්‍රාවරණය 700යි 2900 අතර පහළ ප්‍රාවරණය එහෙම පෙන්වන්නේ. හැබැයි මේ කොයි වෙලාවකත් අපි කබලේ සියල් ස්තරයයි සිමැග් ස්තරයයි වෙන් වෙලා යන සීමාව පෙන්වලා නැහැ. පෙන්වන්නෙත් නැහැ. කියන්නෙත් නැහැ. එයි මේ බලන්න එහෙම පෙන්වන්න බෑනේ. ඇයි පෙන්වන්න බැරි? මේ බලන්න සාගර තියෙනවා මහද්වීප තියෙනවා. දැන් බලන්න උඩම තියෙන සියල් කියලා මේ කතර ලකුණ දාලා පෙන්වලා තියෙන ස්ථානය මහද්වීපවලදී ඔයගලන්ට පේනවා බැලු බැලමට ඝනකම් වැඩි. මේ නේද? ගොඩක් ඝනකමයි. හැබැයි සාගර වලට යනකොට මොකද වෙලාද? ඊටාම තුනී ස්තරයක් බවට පත් වෙනවා. නේද? සාගර වලදී තුනී. හැබැයි ඊට යටින් පිටලා තියෙන මේ සිමැග් නැත්තම් මේ සාගර කබල කියන එක නේ. සාගර වලදීත් වෙනසක් නැහැ, මහද්වීප වලදීත් වෙනසක් නැහැ, සමාන ඝනකමකින් ගියෙන් තියෙනවා. නේද? සාගර වලදීත් මහද්වීප වලදීත් කියලා වෙනසක් නැහැ, සමාන ඝනකමකින් ව්‍යාප්ත වෙලා තියෙනවා. එහෙනම් අපි කොහොමද හරියටම කියන්නේ සියල් ස්තරයේ සිමැග් ස්තරයේ වෙන් වෙන්නේ මෙන්න මේ ගැඹුරින් කියලා කියන්න බෑ නේද? කියන්න බෑ. නේද? ඒ නිසා අපි කොයි වෙලාවකත් එයා වෙන් වෙලා යන ගැඹුර කියන්න යන්නේ නැහැ. අපි කියන්නේ සම්පූර්ණව ගත්තාම කිලෝමීටර් 0.70 එකක් තියෙන කබල ඒක ස්තර දෙකයි සියල් සහ සිමැග් කියන. එහෙනම් අපි පොඩ්ඩක් ලියලා හොඳයි. අලුත් ඡේදයක ලියන්න. මේ අනුව පැහැදිලි වන්නේ ශිලාගෝලයේ නැමැති කොටස ප්‍රධාන ස්තර දෙකකින් නිර්මාණය වී තිබෙන බවයි. එම ස්තරවල ලක්ෂණ පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ශිලාගෝලයේ හරස්කඩ සටහනක් ඒ සඳහා යොදා ගැනීම ශිලාගෝලයේ හරස්කඩ සටහනක් ඒ සඳහා යොදා ගැනීම ඉතා වැදගත් වේ. හොඳයි. එහෙනම් දැන් අපි ඉක්මන් කළා මෙන්න මේ රූපසරාණ අඳින්න ඕගොල්ලෝ කැමති වර්ණ භාවිතා කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. හරි? මෙන්න මේ සටහන. ඒකෙදි මෙන්න මේ ටිකක් ලිව්වට කමක් නැහැ මේ විදිහටම පැත්තකින් මම අර අනවශ්‍ය අර ස්කේල් එක දාලා තියෙන මේ රේඛාව මකලා දාන්න. ඒක ඕනේ. ඒ කලින් සටහනේ ටිකන්නේ මෙන්න මේ ටික කාලගේ රූපසරාණට එනවා.
ඒ වගේම තමයි මේ ඉහළ ප්‍රාවරණය කියන එක පුළුවන් නම් පහළට දාන්න මට ඉන්ටර්නෙට් නිසා තමයි මම ඉහළට දාලා තියෙන්නේ මෙයා ඉන්න ඕනේ මෙතන. මේකේ ප්‍රොෆෙසර් ආනන්ද ඉක්මනට ඉඳලා මට කියන්න. පුතේ ඇදලා ඉවරලා අත උස්සන්න එක්කෙනෙක් දෙන්නෙක් අත ඉස්සුවට පස්සේ මම කවුන්ට් එකට ගියා හැකි.
හොඳයි කෙනෙක් වැඩ ඉවරයි. හොඳයි දෙන්නෙක් වැඩ ඉවරයි. ඒ කියන්නේ කාලය ප්‍රමාණවත්. වෙලා මදි වුණත් ප්‍රශ්නයක් නැහැ. වීඩියෝ එක අපෝ දෙන නිසා ඒ මොනොත් ඒ වෙලාවේ බලලා වැඩ කරගන්න පුළුවන්. අපි එhmenan මේ යමු තරු ලකුණක් දාලා මාතෘකාවට ගන්නකෝ. දැන් කියන්නේ ශිලාකූලයේ ස්තර දෙකක් තියෙනවා කියලානේ. පළවෙනි එක කියන මාතෘකාවට ගන්න පෘථිවි කබල. පෘථිවි කබල. මාතෘකාවට ගන්න තරු ලකුණක් දාලා අපි යාකට විස්තර කරලා තමයි ඉහළ ප්‍රාවරණය කියන කොටසට එන්නේ. හොඳයි. එහෙනම් ලියන්න මෙහෙම පෘථිවි කබල කියන්නේ මොකක්ද කියලා කියන්න හදන්නේ. ලියන්න ශිලාගෝලයේ ඉහළින්ම පිහිටන ශිලාගෝලයේ ඉහළින්ම පිහිටන ශිලාගෝලයේ ඉහළින්ම පිහිටන තුනී ස්තරය ශිලාගෝලයේ ඉහළින්ම පිහිටන තුනී ස්තරය පෘථිවි කබල නමින් හැඳින්වේ. පෘථිවි කබල නමින් හැඳින්වේ. මෙහි ඝනකම කිලෝමීටර් 70ක් පමණ වන අතර මෙහි ඝනකම කිලෝමීටර් 70ක් පමණ වන අතර කිලෝමීටර් 70ක් පමණ වන අතර මහාද්වීපික කබල හා සාගරික කබල වශයෙන් කබල ප්‍රධාන ස්තර දෙකකින් සමන්විත වේ. කබල ප්‍රධාන ස්තර දෙකකින් සමන්විත වේ. හරි දැන් ආපහු ඡේදයක් විතර ගන්න. දැන් කියන්න හදන්නේ මහාද්වීපික කබල ගැන. පෘථිවි කබලයේ ඉහළින්ම පිහිටන උපස්තරය. පෘථිවි කබලයේ ඉහළින්ම පිහිටන උපස්තරය. පෘථිවි කබලයේ ඉහළින්ම පිහිටන උපස්තරය මහාද්වීපික කබල නමින් හැඳින්වේ. මහාද්වීපික කබල නමින් හැඳින්වේ. සිලිකන් සහ ඇලුමිනියම් යන සිලිකන් සහ ඇලුමිනියම් යන සිලිකන් සහ ඇලුමිනියම් යන ඛනිජ ද්‍රව්‍ය බහුලව ඒකරාශී වීමෙන් ඛනිජ ද්‍රව්‍ය බහුලව ඒකරාශී වීමෙන් ඛනිජ ද්‍රව්‍ය බහුලව ඒකරාශී වීමෙන් මෙම ස්තරය නිර්මාණය වී ඇති නිසා මෙම ස්තරය නිර්මාණය වී ඇති නිසා මෙම ස්තරය නිර්මාණය වී ඇති නිසා ඔන්න වෙන වර්ණයකින් ලියන්න සියල් ස්තරය නමින්ද මෙන්න වචනේ තියෙනවා සියල් ස්තරය නමින්ද සියල් ස්තරය නමින්ද හැඳින්වේ. හරි දැන් අපි කියමු ඊළඟට ඇයි මේකට මහාද්වීපික කබල කියන්නේ? මහාද්වීපික කබල කියන්නේ හේතුව තමයි ව්‍යාප්තිය දිහා බලනකොට අපිට පේනවා ගොඩබිම් වලදී ඝනකම ගොඩක් වැඩි.
නේද? මේ කිලෝමීටර් 55ක් 60ක් විතර ඝනකමට ව්‍යාප්ත වෙනවනේ මේ සියල් කියලා හඳුන්වන එහෙම නැත්නම් මහද්වීපික කබල කියලා හඳුන්වන මේ උඩ කොටස. කොහෙදද? ගොඩබිම් වලදී. හරි ගොඩබිම් වලදී කිලෝමීටර් 55ක් 60ක් ඝනකමයි. හැබැයි සාගර වලට යනකොට ඊටාම තුනීවට ගෙවිලා යනවා. අන්න ඒ නිසා අපි කියනවා ගොඩබිම් වලදී වඩා වැඩි ඝනකමකින් කැපී පෙනෙන නිසා අපි මේකට කියන්නේ මහද්වීපික කබල කියලා. අපි ඒක ලියමු ඔතෙන්ට. ඡේද කඩන්න එපා ඔතෙන්ට ලියන්න. මහද්වීප වලදී නැත්නම් ගොඩබිම් වලදී කිලෝමීටර් 55ක් 60ක් පමණ ඝනකමට කිලෝමීටර් 55ක් 60ක් පමණ ඝනකමට කිලෝමීටර් 55ක් 60ක් පමණ ඝනකමට ව්‍යාප්ත වන සියල් ස්තරය සාගර පතුල් වලදී ව්‍යාප්ත වන සියල් ස්තරය සාගර පතුල් වලදී ඉතා අඩු ඝනකමකින් ව්‍යාප්ත වන බැවින් මෙම ස්තරය මහද්වීපික කබොල්ල ලෙස හඳුන්වයි. හොඳයි. එහෙනම් අපි කතා කළේ පුතේ ශිලාගෝලයේ කබොලෙත් ඉහළින්ම තියෙන ස්තරය. අපිට තියෙනවා කබොලේ තව ස්තරයක් ගැන කතා කරන්න. යටින් තියෙන එක නා. කවුද? සාගරික කබොල. නේද? සාගරික කබොල. අපි යාගෙන කියමු. සාගර කබොල කියන එක නා තියෙන්නේ කොහේද? මහද්වීපික කබොල කියලා හඳුනාගත්ත කොටසක යටින්. නේද? කොහොමද හැදිලා තියෙන්නේ? සිලිකන් සහ මැග්නීසියම් කියන ද්‍රව්‍ය දෙක නැත්නම් ಖನಿಜ ද්‍රව්‍ය දෙක එකතු වෙලා. ඒ වගේම තමයි මෙයා මහද්වීපවලදී සාගරවලදී අපිට පේනවා සමාන ඝනකමකින් ව්‍යාප්ත වෙලා තියෙනවා. රූපසරාණෙත් අපිට ඒක පේනවා. නේද? සමාන ඝනකමකින් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ නිසා අපිට පේනවා සාගර පතුල් වලදී වැඩි ඝනකමකින් පේන්නේ සියල් ස්තරයට වඩා. එහෙම නැත්නම් මහද්වීපික කබලට වඩා මේ යටින් පිටලා තියෙන සිමෙන්ට් කියලා හඳුන්වන එහෙමත් නැත්නම් සාගර කබල කියලා හඳුන්වන ස්තරය තමයි ඝනකමට පේන්නේ. ඒ නිසා අපි කියනවා සාගර පතුල් වලදී ප්‍රධානියා වෙන්නේ සියල් ස්තරයට වඩා සිමෙන්ට් ස්තරය. අපි ඒ නිසා කියනවා මෙයාට සාගරික කබල කියලා. නේද? අපි අලුත් ඡේදයක ලියමු. කබලේ යටින් පිහිටන ස්තරය සිලිකන් සහ මැග්නීසියම් යන ಖನಿಜ ද්‍රව්‍ය දෙක බහුලව ඒකරාශී වීමෙන් නිර්මාණය වී ඇති බැවින් එම ස්තරය මෙන්න බෝඩ් එකේ වචනේ තියෙනවා සිමැග් ස්තරය නමින් හැඳින්වේ. ගොඩබිම් වලදී සාගර පතුල් වලදී සමාන ඝනකමකින් ව්‍යාප්ත වන නිසා
සමාන ඝනකමකින් ව්‍යාප්ත වන නිසා सागर पत्लवलदी सर ගොඩබලදී සාගර පතුල්වලදී සමාන ඝනකමකින් ව්‍යාප්ත වන නිසා सागर පත්ලවලදී සියල්ල ස්තරයට වඩා සිමැග් ස්තරය වැඩි ඝනකමකින් දර්ශනය වේ. සියල්ල ස්තරයට වඩා සිමැග් ස්තරයේ වැඩි ඝනකමකින් දර්ශනය වේ. අපිට පේනවා. එම නිසා මෙම ස්තරය सागर कबुल नमीन हඳුන්වයි. එම නිසා මෙම ස්තරය सागर कबुल නමින් හඳුන්වයි. सागर कबुल නමින් හඳුන්වයි. හොඳයි. දැන් අපි මුදේ ශිලාගෝලයට අයිති ස්තරයක් පිළිබඳව කතා කළා. කවුද? කබොල කියන ස්තරය. උපස්තර දෙකක් පිළිබඳව අපි දීර්ඝව කතා කළා. ඊළඟට අපි ශිලාගෝලය ගැන කතා කරනකොට ශිලාගෝලයට අයිති තවත් කොටසක් තියෙනවනේ. අන්න ඒක මාතෘකාවට ගන්න තරු ලකුණක් දාලා. කවුද? ඉහළ ප්‍රාවරණය. හොඳයි. ළමයි එතකොට ඉහළ ප්‍රාවරණය ගැන අපිට මොනවද කියන්න තියෙන්නේ? කබොල ඉවර වෙන්නේ කීයද? කිලෝමීටර් 70. නේද? ඒ කිලෝමීටර් 70 ඉඳලා කිලෝමීටර් 700 වෙනකන් ගැඹුරට ව්‍යාප්ත වෙලා යන කොටස තමයි අපි කියන්නේ ඉහළ ප්‍රාවරණය. නේද? ප්‍රාවරණයේ ඉහළ කොටස. මේක නිර්මාණය වෙලා තියෙන්නේ යකඩ මැග්නීසියම් වගේ දේවල් වලින්. බහුලව නිර්මාණය වෙලා තියෙන්නේ මෙහා ළඟ යකඩ මැග්නීසියම් වගේ දේවල්. එහෙනම් ඔන්න සංයුතියේ ස්වභාවය. හැබැයි මෙහා මේ කිලෝමීටර් 700ක් විතර ගැඹුරට විහිදලා ගියාට මුළුමනින්ම තාමත් තියෙන්නේ ඝන ස්වභාවය. ඒ කියන්නේ ද්‍රව වෙන්න හිතලවත් නැහැ. හරි? ඝන ස්වභාවයෙන් තමයි තියෙන්නේ. මෙන්න මේ ලක්ෂණ තමයි අපිට ඉහළ ප්‍රාවරණය කියන කොටස සම්බන්ධයෙන් කතා කරන්න තියෙන්නේ. එහෙනම් අපි මේ ටික එතෙන්ට ලියමු. එයන්න මෙහෙම පෘථිවි කබලෙන් පසුව කිලෝමීටර් 700ක් දක්වා විහිද යන කලාපය. කිලෝමීටර් 700ක් දක්වා විහිද යන කලාපය. කිලෝමීටර් 700ක් දක්වා විහිද යන කලාපය. ඉහළ ප්‍රාවරණීය නමින් හැඳින්වේ. ඉහළ ප්‍රාවරණීය නමින් හැඳින්වේ. යකඩ මැග්නීසියම් වැනි ඛනිජ ද්‍රව්‍යයන්ගෙන් යකඩ මැග්නීසියම් වැනි ඛනිජ ද්‍රව්‍යයන්ගෙන් යකඩ මැග්නීසියම් වැනි ඛනිජ ද්‍රව්‍යයන්ගෙන් නිර්මාණය වී ඇති ඉහළ ප්‍රාවරණය. යකඩ මැග්නීසියම් වැනි ඛනිජ ද්‍රව්‍යයන්ගේ නිර්මාණය වී ඇති ඉහළ ප්‍රාවරණය මුළුමනින්ම ඝන ස්වභාවයෙන් පවතී. මුළුමනින්ම ඝන ස්වභාවයෙන් පවතී. හොඳයි. දැන් චුට්ටක් මෙන්න මේකත් ආවිල්ලකෝ. දැන් අපි බෝඩ් එකේ ලස්සනට රූප සරහන් ඇඳා. නේද? ඔබ ඒවා පිටපත් කරගත්තා.
දැන් අපි පෘථිවි අභ්‍යන්තරයේ ව්‍යුහ අඳිනකොට මෙන්න හරය මෙන්න ප්‍රාවරණය මෙන්න කබල කියලා කොටස් තුනකට බෙදලා පෙන්නනවා. ඊට පස්සේ ආපහු ඒවා තියෙන ගති ලක්ෂණ නෝ කොටස් වලට උප කොටස් වලට බෙදනවා කියලා නේද? ඉහළ ප්‍රාවරණය පහළ ප්‍රාවරණය කියලා ප්‍රාවරණය හරය බාහිර අභ්‍යන්තර කියලා ඔහොම බෙදුවනේ. ඔය බෙදපු හැම තැනමදී ඒ වගේම මේ අන්තිමට ඇඳ මේ රූප සරාණේදී අපි ලස්සනට රේඛා වලින් බෙදීම් කරලා පෙන්නුවා. නේද? මේ තියෙන්නේ මහාද්වීපික කබල, මේ තියෙන්නේ සාගර කබල, මේ තියෙන්නේ ප්‍රාවරණය ඔහොම කියලා බෙදුවනේ. නේද? රේඛා වලින් බෙදුවා. ඇත්තටම කල්පනා කරලා බලන්න පෘථිවි අභ්‍යන්තරයට යනකොට ඔය කියන විදිහට රේඛීය තියුණු මායිම් වලින් මේවා වෙන් කළ හැකිද? පොඩ්ඩක් හිතන්න බලන්න. පෘථිවි අභ්‍යන්තරයේ සැබෑ ස්වභාවය දිහා බැලුවොත්, නියම තත්ත්වය දිහා බැලුවොත්, යථා ස්වභාවය දිහා බැලුවොත් මේ විදිහට ස්තර පැහැදිලිව වෙන් කරන්න පුළුවන් බෑ. නේද? දැන් ලංකාවේ අපි වේශූල කලාප වෙන් කරගෙන තියෙනවා. තිත් කලාපය, වේලි කලාපය, අර්ධ ශුෂ්ක කලාපය ඔහොම කියනවා. එතකොට අපි මේ සැබෑ පොළොවේ අපි ඇවිදගෙන යනවා. අපි කතරගම යනවා. නේද? අපි අනුරාධපුර පොළොන්නරු පැත්තට යනවා. නුවර යනවා, නුවරඑළිය යනවා. අපිට ඔය යන අතරමඟ කොහෙවත් හම්බෙනවද ළමයි රේඛාවක් මායිමක් හම්බෙනවද? මෙන්න මෙතනින් මේ පැත්ත තමයි තිත් කලාපය, මේ පැත්ත තමයි වේලි කලාපය කියලා හම්බෙනවද? නෑ. නේද? අපි කතරගම යනවානේ. අපි කතරගම යන ගමන උදාහරණයක් ගමු. අපිට කොහෙවත් තැනක හම්බෙනවද මෙන්න මේ සීමාවෙන් මේ පැත්ත තෙත් කලාපේ මේ සීමාවෙන් මේ පැත්ත තෙත් වේලි කලාපේ කියලා හම්බෙනවද? එහෙම හම්බෙන්නේ නෑ. නේද? එතකොට අපේ සිතියම් වල තියෙනවනේ. අපේ සිතියම් වල වෙන් කරලා තියෙනවනේ. අපි තෙත් කලාපේ කියලා සීමාවක් ලස්සනට රේඛාවක් ඇඳලා මේ පැත්තට කරගෙන ඉන්නවා මෙන්න තෙත් කලාපේ. එකෙන් එපිට කලාපයට අපි කියනවා වේලි කලාපේ. ඊළඟට දෙපැත්ත තියෙනවා අර්ධ ශුෂ්ක කලාප දෙක. නේද? ඕවා සිතියම් වල ලස්සන රේඛා වලින් අඳිනවා. ඒ ඇඳට හැබැයි පොළොවට ගිහිල්ලා බලනකොට එහෙම රේඛීය මායිම් නැහැ. කිසිවක නැහැ. සැබෑ ලෝකයේ දේවල් ගැන කතා කරනකොට එහෙම තියුණු රේඛීය මායිම් වලින් බෙදන්න බෑ. හැබැයි ඇත්තටම තියෙන්නේ කොහොමද? දැන් ඔයගොල්ලෝ සංකපාල විහාරයට ගිහිල්ලාද? කතරගම යන අතර මගදී නේද? සංකපාල හරියට යනකොට ඇඹිලිපිටිය හරියට යනකොට අපිට පේන ඕන වියලි කලාපේ වැඩෙන ශාක වර්ග සතුන් වර්ග ගැවසෙන පරිසරයක් හම්බ වෙනවා. ඒ වගේම තමයි ඕන අපිට පේනවා තෙත් කලාපේ වර්ධනය වෙන ශාක වර්ගත් ඕකේ තියෙනවා. තෙත් කලාපේ ශාක වර්ගයි, වියලි කලාපේ ශාක වර්ගයි, තෙත් කලාපේ සතුනුයි, වියලි කලාපේ සතුනුයි නේද? මානව ආර්ථික කටයුතු ටිකක් නිකන් අර මිශ්‍ර වෙච්ච ස්වභාවයක් පේන්න පටන් ගන්නවා. එන්නේ කලාපයකින් තමයි වෙන් වෙලා යන්නේ. එහෙනම් ඔන්න බලන්න තෙත් කලාපේ ලක්ෂණ ක්‍රමානුකූලව අඩු වෙලා ගිහින් වියලි කලාපේ ලක්ෂණ පෙන්වන්න පටන් අරගෙන වියලි කලාපේ ලක්ෂණ ක්‍රමානුකූලව වැඩිලා ගිහින් තමයි වියලි කලාපය ආරම්භ. එහෙනම් අපිට යම් සීමාවක් හම්බ වෙනවා හැබැයි පොළොවේදී තෙත් කලාපේ ලක්ෂණයි වියලි කලාපේ ලක්ෂණයි දෙකම මිශ්‍ර වෙච්ච කලාපයක්. එහෙම තරක් තමයි ඇත්ත ලෝකේ හම්බෙන්නේ. හැබැයි සිතීමේ හම්බෙන්නේ රේඛාවකින් ගහලා වෙන් කරලා තියෙනවා. ඒ වගේ තමයි මේ පෘථිවි අභ්‍යන්තරයේ කරන පිළිබඳව කතා කරන කතාබහේදී නේද? ශිලාගෝලීය පිළිබඳව කරන කතාබහේදී අපි මෙන්න මහාද්වීපික කබල. මෙතනින් පහළට මේ සාගර කබල. එතනින් පහළ මෙන්න මෙහෙමයි කියලා කිව්වට කොයිම වෙලාවකට අපිට අභ්‍යන්තරේ හම්බ වෙන්නේ නැහැ. ඔයගේ දරුණු තියුණු ආකාරයෙන් වෙන් කරපු මායි. නේද? එහෙම හම්බ වෙන්නේ නැහැ. එහෙනම් කොහොමද තියෙන්නේ නැත්තේ? අර දේශගුණ කලාප වගේ තමයි. ඔන්න කබලේ උඩම තට්ටුව අපිට හම්බ වෙනවා. සියල්ල ස්තරේ. එහෙම නැත්නම් මහාද්වීපික කබල ඒක ක්‍රමානුකූලව ගෙවිලා ගිහිල්ලා මහාද්වීපික කබලේ ලක්ෂණ ක්‍රමානුකූලව අඩු වෙලා ගිහිල්ලා සාගර කබලේ ලක්ෂණ පෙන්වන්න පටන් ගන්නවා. ඒ අපි කියන්නේ මහාද්වීපික කබල සම්පූර්ණයෙන්ම සිලිකන් ඇලුමිනියම් බහුලව එකතු වෙලා හැදලා තියෙනවා. එහෙනම් ඔන්න පේන්න පටන් ගන්නේ සිලිකන් ඇලුමිනියම් වල සංයෝජනය අඩු වෙලා ගිහිල්ලා ඒ වෙනුවට සිලිකන් සහ මැග්නීසියම් දෙකේ ඔන්න සංයෝජනයක් වෙන අවස්ථාවක් පටන් ගන්න. අන්න සීමාව වෙන් වෙලා යන සීමාව. තේරුණාද කියන්නේ? මේ රූප සටහන් වල තියුණු මායිම් විදිහට පෙන්නගන්නේ අපි මොකටද? අපිට අධ්‍යයනය කරන්න ලේසි වෙන්නේ. නමුත් ඇත්ත ලෝකෙදී ඊට වඩා වෙනස්. කොහොමද තියෙන්නේ අන්තර්මාධ්‍ය කලාප වලින් වෙනස් වෙලා යන්නේ? මොකද්ද මේ අන්තර්මාධ්‍ය කලාපයක් කියන්නේ? එක ළඟ පිහිටලා තියෙන ස්තර දෙකේ ලක්ෂණ මිශ්‍ර වෙච්ච කලාපකින් තමයි මේවා වෙන් වෙලා යන්නේ. එතකොට ළමයි පෘථිවි අභ්‍යන්තරයේ පිළිබඳව අධ්‍යයනය කරපු භූගර්භ විද්‍යාඥයෝ මේව ගැන අවධානය යොමු කරලා තියෙනවා. මේ ස්තර එකිනෙකින් වෙන් වෙනා යන සීමා ගැන අවධානය යොමු කරලා තියෙනවා. එතකොට මේ විදිහේ යාබදව තියෙන ස්තර දෙකක ලක්ෂණ මිශ්‍ර වෙච්ච තැනක් හම්බ වෙනවා නම් ඒ ස්තරය නැත්තම් ඒ කලාපයට කියනවා ඒගොල්ලෝ අසන්තතික කලාපයක් කියලා. හරිද? අසන්තතික කලාපයක්. එහෙනම් මොකද්ද අසන්තතික කලාපයක් කියන්නේ? අසන්තතික කලාපයක් කියන්නේ පෘථිවි අභ්‍යන්තරයේ ප්‍රධාන ස්තර දෙකක් හෝ උපස්තර දෙකක් වෙන් වෙලා යන ස්ථානයක තියෙන අනුයාත ස්තර දෙකේ ලක්ෂණ මිශ්‍ර වෙච්ච කලාපයක්. නේද? බෙල්ට් එකක්, පටියක්. එතකොට මෙන්න මේ වගේ තැන් කවුද පෘථිවි අභ්‍යන්තරයේ තියෙනවා කියලා හොයාගන්නේ ඒ අදාළ කෙනාගේ නමින් ඒක නම් කරලා තියෙනවා. තේරුණාද කියලාද? අදාළ කෙනාගේ නමින් ඒක නම් කරලා තියෙනවා.
අසන්තතික කලාප. එහෙනම් මේවා ඔක්කොම අපිට හම්බෙන්නේ භූගර්භ විද්‍යාඥයන්ගේ නම් වලින්. තේරුණාද කියනද? එහෙනම් බලන්න දැන් අපි ඉගෙන ගත්තනේ ශිලාගෝලී. මේ තියෙන ශිලාගෝලී හරස්කඩනේ. එහෙනම් මෙතන මට කියන්න අසන්තතික කලාප කීයක් තියෙනවද? හොඳ අවබෝධයෙන් පාඩම හිටපු ළමයින්ට කියන්න පුළුවන්. මයික්‍රොෆෝන් ඕනි කෙනෙකුට ඔන් කරන්න පුළුවන්. බැයි නම් මැසේජ් එකක් කර දාන්න පුළුවන්. දැන් හොඳින් අහයි කියනනම් අසන්තතික කලාපයක් කියන්නේ මොකද්ද? එක ළඟ පිහිටි ස්තර දෙකක ලක්ෂණ මිශ්‍ර වෙච්ච කලාපයකට අසන්තතික කලාපයක් කියලා කියනවා. ඒ නැත්තම් ස්තර දෙකක් වෙන් වෙලා යන සීමාවෙන් තියෙන දෙපැත්තේ ස්තර දෙකේ ලක්ෂණ කලවමේ දකින්න ලැබෙන ස්තරයක්. නේද? සීමාවකට කියන අසන්තතික කලාපයක්. දැන් මේ කියපු ශිලාගෝලී හරස්කඩ තුල එවැනි අසන්තතික කලාප කීයක් තියෙනවද? very good. ඔය එන්නේ උත්තර දෙකයි. නේද? දෙකක් තියෙනවා. මොකද්ද දෙක? එකක් තමයි මේ මහද්වීපික කබලට සාගරික කබල මාරු වෙලා යන තැනදී. නේද? මහද්වීපික කබලයි සාගරික කබලයි මාරු වෙලා යන තැන. ඔන්න හොඳින් බලා ගන්න නේ. හොඳින් බලා ගන්න. මම රතු පාට වර්ණයෙන් මේක දානවා. ඒ කියන්නේ මෙන්න මේ සීමාව තමයි. හරි මේ සීමාව. ඔන්න පේනවා. මෙන්න ඒක අසන්තතික කලාපයක්. මෙහෙම එකක් තියෙනවා කියලා ඉස්සෙල්ලාම හොයාගන්නේ පුතේ. කොන්රඩ් කියන භූගර්භ විද්‍යාඥයා මම මේක මතක නැහැ. දැන් ඔයගොල්ලන්ගේ සටහනේ මේක තියෙන නිසා මම මේක වයි. මේක හොයාගන්නේ කවුද? කොන්රඩ් කියන භූගර්භ විද්‍යාඥයා. කොන්රඩ් ඒ නිසා මේ අසන්තතික කලාපේ නම් කරලා තියෙනවා මොකක් කියලාද? කොන්රඩ් අසන්තතික කලාපය කියලා. හරි? කොන්රඩ් අසන්තතික කලාපය කියලා. ඒ වගේම තමයි තවත් එකක් තියෙන්නේ පෑලමයි. මොකද්ද තවත් එකක් කියලා කියන්නේ? මෙන්න මේ කබොල ප්‍රාවරණයට මාරු වෙලා යන සීමාව. එහෙම නැත්නම් තව විදිහකට කිව්වොත් සිමැග් ස්තරයේ එහෙම නැත්නම් සාගර කබොල ඉහළ ප්‍රාවරණයට මාරු වෙලා යන මෙන්න මේ සීමාවෙත් දෙවෙනි අසන්තතික කලාපයක් තියෙනවා. නේද? ඒ කියන්නේ අපි රූපසදානයේ පෙන්වුවොත් මෙන්න මෙයා. මෙන්න මේ සීමාවක් කබොලයි ප්‍රාවරණය වෙන් වෙලා යන සීමාව. මෙතනත් එවැනි අසන්තතික කලාපයක් තියෙනවායි කියලා කෙනෙක් හොයාගන්නවා. ඒ තමයි මොහොරෝවිසික් කියන පුද්ගලයා. මොහොරෝවිසික්. හරි? ඒ නිසා ඒ අසන්තතික කලාපේ නම් කරලා තියෙනවා මොහොරෝවිසික් අසන්තතිය. හැබැයි සමහර පොත්පත්වල මේක කෙටි කරගෙන ෂෝට් කරගෙන තියෙනවා මොකක් කියලාද? මෝහෝ අසන්තතිය කියලා. මෝහෝ අසන්තතිය. නැත්නම් මෝහෝ අසන්තතික කලාපය. එහෙනම් පුතේ අපි අර ඇඳපු ශිලාගෝලී හරස්කර ඇඳපු සටහනේ මෙන්න මේ ස්තර දෙක දාගමු. හොඳ කල්පනාවෙන් හරියට තන මාක් කරගන්න. ඕනි වර්ණ දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. පැහැදිලිව පේන්නයි ඕන. කොන්රඩ් අසන්තතිය සහ මොහොරෝවිසික් අසන්තතිය ලකුණු කරගන්න. නම් දෙකක් ලියා ගන්න. නම් දෙක ලියන්න ඕනේ. කොන්රඩ් අසන්තතිය සහ මොහොරෝවිසික් අසන්තතිය. අපි මේ දැන් ඇඳලා වෙන් කරගන්න ඇතිනේ නේද? අපි නෝට් එකක් දාගමු පහලින්. වෙලා මදි නම් කියන්න අතුස්සන්න. ඇතිනේ. හොඳයි. එහෙනම් අපි ලියමු පහලින් ලියන්න පොතේ. ඉහත සඳහන් කළ රූප සටහන් වල දැක්වෙන පරිදි ඉහත සඳහන් කළ රූප සටහන් වල දැක්වෙන පරිදි ඉහත සඳහන් කළ රූප සටහන් වල දැක්වෙන පරිදි ශිලාගෝලයේ සහ පෘථිවි අභ්‍යන්තරයේ ඉහත සඳහන් කළ රූප සටහන් වල දැක්වෙන පරිදි
ශිලාගෝලයේ හා පෘථිවි අභ්‍යන්තරයේ ස්තර හා උපස්තර තියුණු රේඛීය සීමා මායිම් වලින් බෙදා දැක්වුවද යථා දර්ශනය තුල එවැනි තියුණු සීමා මායිම් කිසි විටෙකත් නිරීක්ෂණය කළ නොහැකි වේ. එවැනි තියුණු රේඛීය සීමා මායිම් කිසි විටෙකත් නිරීක්ෂණය කළ නොහැකි වේ. ඒ වෙනුවට අනුයාත ස්තරවල සර් එවැනි තියුණු සීමා මායිම් කිසි විටකත් නිරීක්ෂණය කළ නොහැකි වේ. එවැනි අනුයාත ස්තරවල ලක්ෂණ මිශ්‍ර වූ කලාප. වෙන වර්ණකින් ලියන්න කලාප මොනවා කියලාද කියන්නේ? අසන්තතික කලාප නමින් හැඳින්වේ. මෙම එක් අසන්තතික කලාප හඳුනාගත් භූගර්භ විද්‍යාඥයින්ගේ නම් වලින් නම් කරනු ලැබ තිබේ. හරි උදාහරණ දාලා පෙන්නවෝ මේ අවස්ථා දෙක අපේ උපසරණේ පෙන්නවා වගේම උදාහරණ දාලා පෙන්න. උදාහරණ එක කොන්ඩ්‍රන් අසන්තතිය කෙටි ඉරක් ඉස්සරහින් දාලා අපි ලියමු කොතනද තියෙන්නේ කියලා. කොන්ඩ්‍රන් අසන්තතිය ලියන්න පුතේ කෙටි ඉරක් ඉස්සරහින් දාලා කොන්ඩ්‍රන් අසන්තතිය කොහෙද තියෙන්නේ?
මහාද්වීපික කබොල සහ සාගර කබොල අතර. මහාද්වීපික කබොල සහ සාගර කබොල අතර. මහාද්වීපික කබොල සහ සාගර කබොල අතර. හොඳයි. උදාහරණයක් දෙක මොහොරෝ විසික් එහෙම නැත්නම් එළහිරක් මෝහෝ අසන්තතිය. මොහොරෝ විසික් අසන්තතිය. අපි ලියමු කෙටියක් ඉස්සරහින් දාලා කබොල්ල සහ ප්‍රාවරණය අතර. කබොල්ල සහ ප්‍රාවරණය අතර. කබොල්ල සහ ප්‍රාවරණය අතර. හොඳයි. එහෙමනම් අපි එතනින් ශිලාගෝලයේ සම්බන්ධ කතාබහ අවසන් කරනවා. හරි, ශිලාගෝලයේ සම්බන්ධ කතාබහ අවසන් කරනවා. අපි මේ කතා කරගෙන යන්නේ භෞම පද්ධතිය කියන පාඩම. නේද? අපි පළවෙනි දවසේ පද්ධති සංකල්පයේ බිහිවීම ගැන කතා කළා. ඒක භූගෝල විද්‍යාවට ඇඳා ගැනීම සිද්ධ වුණේ කොයි කාලවක වරුද්ද කියලා කතා කළා. ඒකට උත්තර දුන්න නායකයෝ කවුද කියලා කතා කළා. ඊට පස්සේ ලෝකයේ පද්ධතියක් කියන්නේ මොකක්ද සහ පරිසර පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා වර්ගීකරණය කළා. නිර්වචනය කළා. ඊට පස්සේ අපි ලෝකයේ පරිසර පද්ධති වර්ග කළා ආවෘත විවෘත හුදකලා. ඊට පස්සේ භෞම පද්ධතිය කියන එක හඳුන්වලා දීලා ඒකේ උපගෝල හතරක් තියෙන බව කිව්වා. ජල, ශිලා, වායු හා ජෛව. අපි අද මාතෘකාවට ගත්තා ශිලාගෝලය කියන මාතෘකාව. නේද? ශිලාගෝලය කියලා කියන්නේ සම්පූර්ණ පෘථිවිය අභ්‍යන්තරයම නෙමෙයි. ඒකේ එක්තරා කොටසක්. කොටස මොකද්ද? ඉහළින්ම පිටලා තියෙන කබොල කොටසයි ඊට යටින් පිටලා තියෙන ඉහළ ප්‍රාවරණය කියන කොටස් දෙක එකට ගත්තාම අපි ඒගොල්ලන්ට කියනවා ශිලාගෝලය කියලා. නේද? ඒකේ ස්ථාන සහ උපස්ථාන ගැන අපි කතා බහ කරලා ඉවර කළා. අලුත් මාතෘකාව ලියලා තියන්න වායුගෝලීය පද්ධතිය. වායුගෝලීය පද්ධතිය. අපි ඒක ඊළඟ දවසේ කතා කරමු. වායුගෝලීය පද්ධතිය. අද කතා බහ කරපු දේවල් වල මොනවා හරි ගැටලු සහගත තැනක් තියෙනවා නම් පන්ති ඉවර කරන්න කලින් ඔබට අහන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම අද පන්ති වීඩියෝ එක හෙට උදේ 8 වෙනකොට ඔබට සහ සම්බන්ධ වෙන්න බැරි වෙච්ච අයට බලන්න YouTube channel එකට දාලා link එක එවන්නම් group එක හරහා. මොනවාරි ගැටලුවක් තියෙනවා නම් අද ඉගෙන ගන්න දේවල් අහන්න පුතේ. නෑනේ. හොඳයි. එහෙමනම් සියලු දෙනාටම සුබ දවසක් වේවා. ආයුබෝවන්.